හරි මුලින්ම අපි හෝම්වර්ක් එක බලමු. හෝම්වර්ක් එකේ යටතේ මුලින්ම පොලි ගණන් තුනක් දුන්න කරන්න. හරි. ඒ ගණන් තුන මම හිතනවා අන්තිම ගාන ඇරෙන්න අනිත් ගණන් දෙක නම් කරලා ඇති කියලා අන්තිම ගාන කරගන්න බැරි වෙන්නේ නැති. ඉතිරි ගණන් දෙක නම් කරන්න ඇති. හරි ඊට පස්සේ මම ඊළඟ ශේෂ ක්‍රමයේ යටතේ ඔයගලන්ට කරන්න කිව්ව ගණන් තව දෙකක්. ඔව් 9.2යි ඒත් එකම 9.1යි. මුලින්ම බලමු 9.2 අවසාන ගැටලු තුන හතරවෙනි ගැටලුව 5ත් 6ත්. හරි හතර බලමු ඉස්සෙල්ලාම 9.2. මම හිතනවා කට්ටිය කරලා ඇති අන්තිම ගාන ඇරෙන්න. 9.2 අන්තිම ගාන කරගන්න බැරි වෙන්නේ නැති සමහරක් පිට. හරි හතරවෙනි ගාන කියන මෙන්න මෙහෙම කතාවක්. හෂාන් හා කාසි මිත්‍රෝ දෙදෙනෙක්ගේ හෂාන් රුපියල් 25000ක මුදලක් 15ක වාර්ෂික සුළු පොලියටද කාසිම් රුපියල් 25000ක් 12ක වාර්ෂික වැල් පොලියටද එකම දිනයකදී ණයදී ඇතනම් ඒ දෙන්නම ණයට දෙනවා කෙනෙක්ට ණයදී ඇතනම් වාසක 3කට පසු වැඩි මුදලක් ලැබෙන්නේ කාටදයි ගණනය කරන්න. එතකොට අපිට දෙන්නට වෙන වෙනම ගාණ හදන්න වෙනවා. මුලින්ම හදලා බලන්න වෙනවා අපිට කවුද හෂාන්ගේ එක එයා සුළු පොලියක් යටතේ අපි පොඩ්ඩක් එයාගේ ලැබෙන පොලිය බලමු. අහන්නේ වැඩි මුදලක් ලැබෙන්නේ කාටද කියලා. එහෙනම් ඉස්සෙල්ලාම අපි හෂාන් එයාට වාර්ෂික එහෙම නැත්නම් වර්ෂ එකකට පොලිය හොයලෙමු. එක් වසරකට පොලිය එහෙනම් එක් වසරකට පොලිය ඇවිල්ලා 12යි 115කට යා දෙන්නේ සුළු පොලියට. එහෙනම් 25000කින් 115ක්. ඒ ඇවිල්ලා එහෙමනම් 0.2 කැපිලා යනවා. 250ව 15 2500යි 3750යි. මෙන්න එහෙමනම් එක අවුරුද්දකට පොලිය. හරි නේද? 3750ක් දෙන්නේ. එහෙනම් වසර 3ටම පොලිය. එහෙනම් වසර 3කට මුළු පොලිය ඇවිල්ලා මොකද මෙයා දෙන්නේ සුළු පොලියක් හින්දා අපිට එකපාර ගණනය කරන්න පුළුවන් එක අවුරුද්දකට එන එක 3න් වැඩි කරා නම් හරි. ඒ අනුව එහෙමනම් 0.15යි 21යි 22යි අපිට ඒ වී රුපියල් 11250ක් කියලා. හරිද? මේ ඉන්නේ හෂාන් කෙනෙක්ට පොලියට දෙනවා. ඒ සඳහා යාට ලැබෙන මුළු පොලිය අවුරුදු 3ක් අවසානයේ. ඒ විදිහටම කාසිම්ටත් බලන්න වෙනවා. හැබැයි ඒක අපිට එකපාර ගණනය කරන්න බෑ මේ වගේ එකපාර 3න් වැඩි කරලා. මොකද එයා දෙන්නේ වැල් පොලිය අනුපාතිකයක් යටතේ. එහෙමනම් අපිට ඉස්සෙල්ලාම සිද්ධ වෙනවා පළමු වන වසරට පොලිය ගණනය කරන්න. පළමු වසරට පොලිය ගණනය කරන්න. එහෙනම් පළමු වසරට පොලිය කියන්නේ එයා 25000ක් එයක් දෙන්නේ. හැබැයි එයාගේ පොලිය අනුපාතිකය 12යි. එහෙනම් 25000න් 12ක්. එහෙනම් 25000න් 12ක් ඇවිල්ලා අපිට ඒවි 2500යි රුපියල් 3000. මෙන්න එයාගේ පළවෙනි අවුරුද්දට පොලිය. එතකොට දෙවෙනි වසරේට පොලිය හදද්දී එහෙනම් දෙවෙනි වසරේට පොලිය හදද්දී අපි නැවත 25000කට හදන්න බෑ. මොකද පළවෙනි අවුරුද්දේ පොලියත් එයාගේ ණයක් විදියට එයා එකතු කරගන්න. හරි. එතකොට 25000කට තව 3000ක් එකතු වෙන්න ඕන. ඒ කියන්නේ 28000ක්. එහෙනම් 28000කින් 12ක්. ඒ අනුව මේක වැඩි කරොත් රුපියල් 3360ක් එනවා. මෙන්න දෙවෙනි වසරට පොලිය. තුන්වෙනි වසරට පොලිය හදද්දී ආපහු සැරයක් මේ ආපු 3360 පොලිය ආපහු සැරයක් එකතු වෙන්න ඕනේ අපේ සම්පූර්ණ ණයක් විදියට අතනට. ඒ අනුව අපිට එනවා රුපියල් 31360යි කියලා. එහෙනම් 31360ට තමයි 112ක් බලන්න වෙන්නේ. එක බිඳුවයි කැපෙන්නේ. හරිද? මෙතනදී අපිට AV එහෙමනම් රුපියල් ළමයි කීයක් වෙනවද බලන්න 31360 එක බිඳුවක් කැපෙනවා
එහෙනම් 3136 12 වැඩි කළ 10 බෙදන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් 12යි 10යි කපලා එහෙම ගන්නත් පුළුවන්. හරි. මම ගාව තියෙන පරණ අච්චු පොතක් 14ද 12ද? 14යිලු තියෙන්නේ. හරි. මගේ අච්චු පොතේ 12 තියෙන්නේ. ඔක්කොමලගේ 14ක් තියෙන්නේ. හරි. එහෙනම් මම 14ට හදන්නම්. 14යි පොලි අනුපාතිකයේ තියෙනවා කියන්නේ. හරි. ඒ අනුව වෙනසක් වේවි ගානේ ආපහු. එතකොට මෙතන එන්නේ 3500ක්. එහෙමනම් 28යි 500ක්. 28යි 500ට තමයි එහෙමනම් පොලිය හදන්න ඕනේ. මට දෙවෙනි අවුරුද්දේ පොලිය කියන්නකෝ එහෙමනම්. පළවෙනි අවුරුද්දේ පොලිය හරිනේ 3500නේ. දෙවෙනි අවුරුද්දේ පොලිය කියන්නේ ටගල්. දෙවෙනි අවුරුද්දේ පොලිය 28යි 500න් 14 ගත්තාම බිංදු දෙක කැපෙනවා. 285 වැඩි වෙන්න ඕනේ එහෙමනම් 14න් 3990ක් එනවා. 3990ක්. එහෙනම් ඒ 3990 එකතු වෙන්න ඕනේ 28යි 500ට. එහෙමනම් අපිට එනවලු 32490ක්. ඒකෙන් 114. ඒත් එක බිංදුවයි හැපෙන්නේ. එතන කීයක් දෙන්නේ බලන්නකෝ. බලන්න අග්ගල තුන්වෙනි වසරේට පොලිය 4546. උත්තර දෙකක් එනවා කවුද හරියද? 48යි කියලා සචිනේ කියනවා. 7 එන්නේ නැද්ද? 7 එන්න ඕනේ. 4548යි 760ක්. හවුද? 4548යි 760ක්. මොකද කියන්නේ අනිත් කට්ටිය වෙනු කී මොකද උත්තරේ හරිද? මේකද උත්තරේ 4548යි. මටත් හිතෙන්නේ 7 එන්න ඕනේ. හරි අපි දිශෙන් කියන වැඩේ හරි කියලා. හරි ඒක තමයි මේක ඒකලු එහෙනම් මුළු පොලිය ඇවිල්ලා මොකක්ද වෙන්නේ? පළවෙනි අවුරුද්දේ පොලියයි 3500යි. දෙවෙනි අවුරුද්දේ පොලිය 3990යි. 7 වෙනි හින්දා මම 7ක් තියාගන්නවා. 4548යි 760යි. ඔක්කොම ටික එකතු කරන්න ඕනේ. හරි. ඒ අනුව උත්තරේ එනවලු අපිට 760යි 8යි 3යි 20යි 12යි. රුපියල් 12038යි 29000 ගණක් එනවද? පරිමේ කියලා 29000 ගණක් එනවා කියලා නෑනේ. 12038ක් එනවා. 760කුත් එනවා. ඕනේ 3700 මෙතනත් පොලි අනුපාතිකයේ වෙනස්ද? නෑනේ. මෙතන 15%නේ. මොකද ඉන්නේ පරණ අංශ පොත. ඒකේ ගැටලුවක් නෑනේ. උවිඳු කියන මෙතන ඉන්නේ 3750 නෙවෙයිලු. හවුද? හරි නිවින්දිත් අහනවා සචිනිත් අහනවා 25000ක් එකතු කරන්නේ නැද්ද කියලා. හරි අහන්නකෝ අපේ ප්‍රශ්නේ තමයි ඒගොල්ලෝ අහන්නේ අවුරුදු 3කට පස්සේ වැඩි මුදලක් ලැබෙන්නේ කාටද කියලානේ. එතකොට අපි ඒක සංසන්දනය කරද්දී ඕනේ නම් 25000 එකතු කරලා සංසන්දනය කරන්න පුළුවන්. නමුත් ඒක අත්‍යවශ්‍ය නැහැ. මොකද දෙන්නටම කොහොමද 25000 හම්බ වෙනවනේ. එතකොට දෙන්නටම අතට එන වැඩිපුර ගාණ කියන්නේ අර කියන මිනිස්සයා ගෑනලා දෙන පොලි මුදල. ඉතින් අපිට පොලි මුදල විතරක් අරගෙන සංසන්දනය කරත් ඇති. මොකද මෙතනටත් 25000ක් එකතු වෙනවා.
මෙතනට 25000ක් එකතු වෙනවනේ. එතකොට මේ එකතු කරන එක අත්‍යවශ්‍ය නැහැ. මොකද දෙන්නටම කොහොමත් එකම ණය මුදලක් දීලා තියෙන්නේ. ඒ නිසා 25000 දෙපැත්තටම එනවා. ඒ නිසා ඔයා එකතු කළා එකතු කරන්නේ නැතුව ගත්තා ඒකේ අවුලක් නැහැ. හරි. එහෙනම් 11250ට වඩා 12038යි 760 විශාලයි. ඒ නිසා හෂාන්ට වඩා කාසින්ට වැඩි පොලියක් ලැබෙනවා කියලා කිව්වනම් හරි. මෙන්න මේ සංසන්දනය පෙන්නලා කියන්නේ. මේ සංසන්දනය පෙන්නන්නේ මෙතන 25000ක් එකතු කරලා මෙතනට 25000ක් එකතු කරලා තිබ්බට අවුලක් නැහැ. ඒකේ කිසි අවුලක් නැහැ. පොලිය විතරක් අරගෙන සංසන්දනය කරන්න පුළුවන්. මොකද දෙන්නම දීලා තියෙන්නේ එකම ණය ප්‍රමාණය හින්දා. ඒකේ අවුලක් නැහැ. හරිද? මේ මෙතන පොඩ්ඩක් කියන්න 115ද ඒකේ වැරද්දක් තියෙනවද නැහැනේ? 115ක් නේ කොහොමද තිබ්බේ අච්චුපතේ? හරි. ඒකේ අවුලක් නැහැ. ඔන්න මං හතරවෙනි ගාන කරා වැඩි පොලියක් හම්බෙන්නේ කාසිම්. මොකද එයාගේ පොලිය අනුපාතිකයේ 14ක් වුණත් මෙයාගේ පොලිය අනුපාතිකයේ 15ක් වැඩි වුණත් අවසානයේ වැඩි පොලියක් ගන්න මෙයා. ඒකට හේතුව තමයි එයා පොලියට පොලියක් අය කරගන්න එක. එයා වැල් පොලියක් තමයි ණයට දීලා තියෙන්නේ. මෙයා සුළු පොලියට මෙයා වැල් පොලියට දීලා තියෙන්නේ. හරිද? අඩුපාඩුවක් ඇතිනම් නිවැරදි කිරීම කරන්න. අපේ සමරසිංහ වැඩේ හරිද? සන්දුල් මං හිතනවා කරලා ඇති කියලා. මොන ප්‍රශ්නයක්ද 4. හරි. විරමුණි වැඩේ හරි. හරි. ඉදිරියට යමුද මකන්නද මම? ජන්තු හරි. අක්බෝ වැඩේ හරිද? හරි. විරාජ් හරි වැඩේ. යශික වැඩ ටික කරලා ඇති කියලා මං හිතනවා. අමානි වැඩ ටික කරලා ඇති කියලා මං හිතනවා. හොඳයි. හරි. ඉදිරියට යන්නම් එහෙමනම් පස්වෙනි ගානට කාලය අවශ්‍යද නැහනේ. හරි. හරි. පස්වෙනි ගානට යන්නම්. හරි. පස්වෙනි ගැටලුව අපිට කියනවා මෙන්න මෙහෙම 12ක වාර්ෂික වැල්පොලි අනුපාතිකයක් ගෙවන බැංකුවක් සෑම මාස 6කට වරක්ම බැංකුවේ තැන්පත් මුදල් සඳහා පොලිය ගණනය කර එම පොලිය මුල් මුදල කියන්නේ අපි තැන්පත් කරපු මුදල කියන එක මුල් මුදල. ඒ කියන්නේ ගැටලුවක ඒ කියන්නේ තැන්පතුවකදී හෝ ණයට දීමකදී ගන්න ආරම්භක වටිනාකම. ඒක තමයි මුල් මුදල කියන්නේ. මුල් මුදලට එකතු කරනු ලැබේ. සෑම මාස 6කට වරක්. ඒතර පොලි හදන්නේ වාර්ෂික වැල් පොලියක් වුණාට ඒගොල්ලෝ පොලියක් එකතු කරන්නේ සෑම මාස 6කට වරක්. ඒතර මාස 6න් 6ට පොලිය හදන්න වෙනවා. පොලිය ගණනය කර එම පොලිය මුල් මුදලට තැන්පත් කරනු ලැබේ. මුල් මුදලට එකතු කරනු ලැබේ. එහෙනම් වසරක් අවසානයේ රුපියල් 40000ක මුදල එම බැංකුවේ තැන්පත් කළ පුද්ගලයෙකුට වසරක් අවසානයේ හිමිවන මුළු මුදල කොට. ඒ කියන්නේ තැන්පතුවයි පොලියයි ඔක්කොම කොච්චරද කියලා යහන. එහෙනම් අපිට මේ ගානේදී මෙන්න මෙහෙම දෙයක් කරන්න වෙනවා. අපි වසරට කෙලින්ම හොයන්න බෑ. මොකද මාස 6කට වතාවක් ඒගොල්ලෝ පොලිය ගණනය කරා. එහෙනම් පළමු මාස 6 සඳහා පොලිය. පළමු මාස 6 සඳහා පොලිය. ආරම්භක මාස 6ට පොලිය හදන්න ඕනේ ඉස්සෙල්ලා. එහෙනම් 40000ක් තැන්පත් කරන්නේ ඒකෙන් 106ක්. එහෙනම් 40000කින් 106ක්. හරි. පොලිය අනුපාතිකය ඇවිල්ලා නෑ 112ක්. 112ක්. හරිද?
මේක නේද? හරි කල්ප. 12යි පොලිය අනුපාතිකේ 40000න් 12. හරි 40000කින් 12. මේක නේද එන්නේ උත්තරේ. පළවෙනි මාස 6ට පොලිය. ඒ උත්තරේ ගත කෙනෙක් ඉන්නවද? ඒ කියන්නේ 0.2 කැපෙනවා රුපියල් 4800ක් යනවා. 4800යි නේද? හොඳයි. සමහරක් කට්ටියට ප්‍රශ්න වැරද්ද දැන් ඔන්න දැන් පොඩ තේරෙනවා. හරි. සතුටුයි. හරි. වැඩේ අවුලක් තියනවා නේද කියලා තේරෙනවා. මෙතන ගොඩි අපි රැවටීමකට ලක්වීමක් වෙලා තියෙනවා. ඒතකොට 4800ක් ගත්තොත් අහන්නකෝ හරි. ගොඩක් කට්ටිය දැන් අමානිත් යම් කිසි දෙයක් කියනවා. මොකද්ද දන්නවද මෙතන තියෙන ගැටලුව? දැන් අපි පොලිය ගණනය කරන්නේ මාස 6කටනේ. හැබැයි අපේ පොලිය අනුපාතිකයේ තියෙන්නේ මොකක්ද කියන්නකෝ? 112 කියන්නේ මොකද්ද කියන්නකෝ? වාර්ෂික පොලිය අනුපාතිකය. එතකොට ඇත්තටම 40000න් 112ක් ගත්තට පස්සේ අපිට පොලිය එන්නේ අවුරුද්දට. ඇයි? අවුරුද්දට වෙනවා කියන්නේ මේ පොලිය අනුපාතිකයේ තියෙන්නේ කොච්චර කාලයකටද? වාර්ෂික පොලිය අනුපාතිකය. එහෙනම් මොකද වෙන්න ඕනේ? මේක මේන පොලිය අපිට ඇත්තටම ලැබෙන්නේ මොකටද? අවුරුද්දටම පොලිය. හැබැයි මේ වෙන්නේ අවුරුද්දෙන් භාගයක්. එහෙනම් මේ ලැබෙන පොලිය අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනේද? දෙකෙන් බෙදෙන්න ඕනේ. ඉතින් දෙකෙන් බෙදීමක් කියන්නේ වෙනම විදියකින් අපිට බෙදීම ගුණ කිරීම කරලා උඩයට මාරු කරොත් දෙකෙන් එකක්. ඒක මාස 6කට හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම දෙයක් කරන්නත් පුළුවන්. මේ 112 කියන්නේ අවුරුද්දටම පොලියනේ. එහෙමනම් අවුරුදු භාගයක් නේ මාස 6ක් කියන්නේ. එහෙනම් මාස 6කට පොලිය හදන්න අපිට පුළුවනි 106න් වැඩි කරන්න. ඒ අවුරුද්දටම 112 නම් මාස 6කට වෙන්නේ ඒකෙන් භාගයක්. ඒ කියන්නේ 106ක් ගන්නත් පුළුවන්. හරිද? එහෙම ගණනය කරලා පොලිය ගන්නත් පුළුවන්. හරි. එහෙම නැත්නම් තව විදියකට කිව්වොත් ඔය 112 කියන්නේ අවුරුද්දටම පොලිය නම් අපිට මාසයකට හිතන්න පුළුවන්. එහෙනම් මාසයකට 101යි. ඇයි? අවුරුද්දටම 12ක් නම් එක මාසයකට හොයන්න. ඒක 12න් බෙදන්න. එතකොට 101යි. එහෙනම් මාස 6කට කියන්නේ 106යි. එහෙම හිතලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේන පොලිය දෙකෙන් බෙදලා ගන්නත් පුළුවන්. ඇයි? මේන පොලිය කියන්නේ අවුරුද්දේ පොලිය. මාස 6කට පොලිය ගණනය කරන්න නම් අවුරුද්දේ පොලිය දෙකට බෙදුවා නම් හරි. ඒ අනුව එහෙමනම් අන්න හරි. අමානි මේ විදිහට කරන්නත් පුළුවන්. එකකට හොයලා 6 වැඩි කරන්නත් පුළුවන්. එහෙනම් මෙතන 6යි. බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා. එන රුපියල් 2400යි. රුපියල් 2400යි. ඔන්න පළවෙනි මාස 6 සඳහා අපි ගෙවන්න ඕන ඒගොල්ලෝ අපිට ගෙවන පොලිය. එතකොට පළවෙනි මාස 6ක් බැංකුවේ account එකේ ඔන්න දැන් ওই ගාන 40000 තිබ්බට පස්සේ මාස 6ක් යද්දී ඒගොල්ලෝ මොකද කරන්නේ? පොලිය ගණනය කරලා ඔය 2400 අපේ account එකට ආපහු බැලන. ඒ කියන්නේ ආපහු දානවා අර 40000 පැත්තට තව 2400. එතකොට මාස 6ක් ඉවර වෙනකොට අපේ account එකේ තියෙනවයි වගේ පෙන්නනවා කොච්චරක්ද? 40000ක් නෙවෙයි අර 2400ත් එකතු කරලා. එතකොට account එකේ තියෙන කොච්චරක් කියලාද මාස 6කට පස්සේ පෙන්නන්නේ රුපියල් 42400ක් තියෙනවායි කියලා පෙන්නනවා. 42400ක් තියෙනවායි කියලා පෙන්නනවා. එහෙනම් දෙවන මාස 6ට සඳහා පොලිය වෙන්නේ. එතකොට ඒක ගණනය කරන්න යාලා මාස 12ක් අවසානයේනේ තව මාස 6ක් යනවා කියන්නේ මාස 12. ඒ කියන්නේ අවුරුද්දේ අන්තිමටනේ. 42400න් 112ක්. හැබැයි ඒක අවුරුද්දටම පොලිය අනුපාතිකේ අපි ගණනය කරන කාල සීමාව මාස 6යි. එහෙනම් මේ එන උත්තරේ දෙකට බෙදෙන්න ඕනේ. 6යි බිඳු දෙකට බිඳු දෙකක් කැපෙනවා. දෙකක් ඉතිරි. එකක් ඉතිරි. එහෙනම් රුපියල් 2544ක් එනවා. රුපියල් 2544ක්. 2544. මේන්නේ මොකක්ද? දෙවන මාස 6ට අපිට ගණනය කර. මගේ ගුණ කිරීම හරිනේ. ඒ උත්තරේ නැති නේද? අනිත් අයට. එහෙනම් හරිනේ. ඔව්. එහෙනම් වසරක් අවසානයේ ලැබෙන
මුළු මුදල කියන්නේ මොකක් වෙන්න ඕනේද? අපි දැන් පතුව අපිට හම්බ වෙන්න ඕනේ 40000. ඊට අමතරව පළවෙනි මාස 6 පොලිය හම්බ වෙන්න ඕනේ, දෙවෙනි මාස 6 පොලිය හම්බ වෙන්න ඕනේ. ඔක්කොම ටික එකතු කරොත් අපිට ඒවි රුපියල් 40000 නෑ. එතන එකතු වෙනවා 4947. 44000 අපිට එනවා 944. ඒක ගත්ත කෙනෙක් කියනවාද? 44944. ඔව්. හරි 44944. හරි. පොඩ්ඩක් කල්පනා කරලා ඔයාලා කියමුකෝ බලන්න. බැංකුව මේ විදියට පොලිය ගණනය කරන එක බැංකුවට වාසිද අවාසිද? බැංකුව මේ විදියට අපිට පොලියක් දෙන එක, ඒ කියන්නේ මාස 6කට වතාවක් ඒගොල්ලෝ පොලිය ගණනය කරලා දෙන එක ඒගොල්ලන්ට වාසිද අවාසිද? හරි. මොකක්ද තියෙන අවුල? අපිට ඔය ගානම පොඩ්ඩක් හිතන්න. ඒගොල්ලෝ වසරක් අවසානයේ පොලිය ගණනය කරා කියලා. හොඳට හිතන්න. ඒගොල්ලෝ වසරක් අවසානයේ පොලිය ගණනය කරා කියලා හිතන්න. එතකොට ඒගොල්ලන්ට ගණනය කරන්න තියෙන්නේ මෙච්චරයි. කෙලින්ම 40000න් 112ක් විතරයි. ඒ කියන්නේ 4800. හැබැයි මෙහෙම ගණනය කරපු නිසා ඒගොල්ලන්ට පොලිය විදියට දෙන්න උනා 4944. එතකොට ඇත්තටම 144ක් පොලිය වැඩි වුණා. ඒ මොකද දෙවතාවකට පොලිය ගණනය කරපු හින්දා. ඒගොල්ලෝ දෙවතාවකට පොලිය ගණනය කරපු හින්දා. ඒ නිසා බැංකුවට මාස 6න් 6ට දෙන එක පාඩුයි. ඒගොල්ලෝ ගොඩක් පිට අවුරුද්දටම එකපාර හදලා තමයි දෙන්නේ. හරි. මෙහෙමත් ගණනය කරන අවස්ථා තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ තැන්පතු ප්‍රමාණය ඒගොල්ලෝ වැඩි කරගන්න ඕන හින්දා එක උපක්‍රමයක් විදියට ඒගොල්ලෝ දෙපාරක් පොලිය දෙන්නම් කියලා. ඒ කියන්නේ අවුරුද්දට දෙවතාවක්. සමහරක් ඒවා තියෙනවා මාස 3න් 3ට. සමහරක් මාස පතා පොලිය ගණනය කරන අවස්ථාවක් තියෙනවා. එහෙම එනකොට අපිට වැඩි පොලියක් ලැබෙනවා. මොකද මාසේ පතා ගෙවනවනේ මාසෙට එන පොලිය තරම් එකට. එකතු වෙලා තමයි දෙවෙනි මාසේ. ඒක වඩා වාසිදායක වෙනවා. නෑ. හරි. වෙනුගේ ප්‍රශ්නේ පැහැදිලි. දෙවන මාස 6 කියන්නේ ඒ මාස 6 කාල සීමාවට විතරයි. මොකද පළවෙනි මාස 6 ඉවර වුණාට පස්සේ තමයි දෙවෙනි මාස 6 පටන් ගන්න. එතකොට පළවෙනි මාස 6 දී අපේ ගණනය අවසන්. දෙවෙනි මාස 6ට ගණනය කරද්දී ආපහු අවුරුද්දට ගණනය කරන්නේ නැහැ. එහෙම කරොත් ගොඩක් අසාධාරණයි. ඇයි? අපි හදන්නේ මාස 6න් 6ට පොලිය. එතකොට පළවෙනි මාස 6 යනකොට ඒකට අදාළ පොලිය අනුපාතය. ඊළඟ මාස 6ට ආපහු සැරයක් මාස 6 කාල සීමාව. එතකොට ඒක ලොකු අවාසියක් ඒගොල්ලන්ට වෙනවා. එහෙමනම් කවදාවත් හදන්න බෑ. හරිද? මාස 6 කාල සීමාවට විතරයි වෙනුකේ ඒක හදන්න ඕන. සම්පූර්ණ අවුරුද්දටම හදන්න බෑ. මොකද සම්පූර්ණම අවුරුද්දටම හදන්න බැරි. අවුරුද්දේ මාස 6කට හදලා ඉවරයිනේ පොලිය. අවුරුද්දේ මාස 6කට පොලිය මේ 2400 හදලා ඉවරයි. එතකොට අපි දෙවෙනි මාස 6ටත් ආපහු අවුරුද්දටම ගහනවා කියන්නේ ඔය අර පළවෙනි මාස 6ටත් ආපහු පොලිය ගෙවන්න යනවා. එහෙම කරන එක වැරදි. හරි. ඔන්න අංක 5 ගැටලුව. හරිද? හරිද ළමයි? වෙනත් ප්‍රශ්න ඇද්ද? හරි ප්‍රශ්න නැහැ මම හිතන්නේ. තිසුනි ප්‍රශ්න නැද්ද? මම හිතනවා බහුත. හරි කියන මෙන්න මෙහෙම දෙයක් මේක පටලවා ගන්න පුළුවන් ගැටලුවක්. හරි හොඳට කියවන්න ඕනේ. 8%ක වාර්ෂික වැල් පොලියට යම්කිසි මුදලක් ඒ කියන්නේ අපි දන්නේ නැහැ කොච්චර ණයට අරන්ද එහෙම නැත්නම් තැන්පතු කරලාද කියලා. ණයට දීලානේ මේකේ. ණයට දීලාද කියලා කොච්චරද කියලා දන්නේ නැහැ. අපි හිතමු එහෙමනම් ණයට දුන්න මුදල x කියලා. ණයට දුන්න මුදල
රුපියල් x යයි ගනිමු. ඒ වගේ වෙලාවට අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම බීජ ගණිතයේ උදව්ව ගන්න. හරි සමීකරණ දැනුමේ අවශ්‍ය වේවි මේ ගැටලුව කරන්න. එහෙමනම් x නම් මුදලක් අපි ණයට ගත්තා කියලා හිතමු. x නම් මුදලක් තමයි ණයට අරගෙන දෙන්නේ. හරි. ඒ සඳහා ණයට දී ඇති පුද්ගලයෙකු 8ක වාර්ෂික වැල්පොලියට. ඒ කියන්නේ වාර්ෂිකව 8ක වැල්පොලියක් ගෙවන. දෙවන වසර අවසානයේ අවුරුදු 2කට තමයි මේ කතාව කියන්නේ. දෙවන වර්ෂ අවසානයේ ලැබුණු පොලිය මුදල 432යි. දෙවන වසරේදී දෙවෙනි වසරේදී ලැබිච්ච පොලිය මුදල තමයි 432ක් කියන්නේ. එතකොට කෙනෙක් කල්පනා කරાવી ඒ කියන්නේ අවුරුදු දෙකක් අවසානයේ අපිට ලැබෙන මුළු පොලිය 432ක්. අන්න එහෙම ගන්න හිතුවොත් නෙවින්දි ඔන්නෝක වරදිනවා. නෙවින්දි ගොඩක් විට හිතනවා ඔය 432 කියන්නේ අපිට අවුරුදු දෙකේම හම්බ වෙච්ච මුළු පොලිය කියලා. ගොඩක් කට්ටිය අහලා තිබ්බ ඔය ප්‍රශ්නේ කරන්න විදිය. එතකොට ඔය ගොඩක් කට්ටිය හිතලා තිබ්බේ ඔය කියන්නේ අවුරුදු දෙකේම අපිට ලැබෙන මුළු පොලිය 432ක් කියලා. අමානි එහෙමද? 432 කියන්නේ අවුරුදු දෙකේම ලැබෙන මුළු පොලිය ගැන. චුට්ටක් හිතන්නකෝ. 432 කියන්නේ අවුරුදු දෙකේදීම අපිට ලැබෙන මුළු පොලිය ගැන. නෑ. එහෙනම් මොකක්ද 432 කියන්නේ? 432 කියන්නේ මොකක්ද එහෙමනම් හරියට කල්පනා කරමු. අවුරුදු දෙකේම හම්බෙන මුළු පොලිය නෙමෙයි 432. තිසුනේ එහෙනම් මොකක්ද 432 වෙනව නැත්තේ? 432 යනවා එහෙනම් මොකක් වෙන්න ඕනේ? ඒගොල්ලෝ කියන විදියට 432 කියන්නේ මොකද්ද? අන්න හරි. එහෙනම් 432 කියන්නේ දෙවන වසරේ පොලිය කොච්චරද කියන්නේ. ඒ කියන්නේ දෙවෙනි අවුරුද්දට විතර එයාලා ගත්ත අපෙන් ගත්ත පොලිය කොච්චරද කියන එක තමයි 432 කියන්නේ. එහෙනම් අපේ ගැටලුව අපි කල්පනා කරන්න ඕනේ දෙවන වසරේ පොලිය කොච්චරද කියලා අර අපි ගත්ත x වලින් ගණනය කරලා බලන්න ඕනේ. එහෙනම් අපි ඉස්සෙල්ලා වගේම පළවෙනි වසරේට පොලිය හොයමු. එහෙනම් පළවෙනි වසරේට පොලිය කියන්නේ හරි පළවෙනි වසරේට පොලිය කියන්නේ අපි ණයට ගන්නේ x නම් මුදලක් ඒකෙන් 8ක් පොලිය ඒගොල්ලෝ අපෙන් අය කරනවා. එහෙනම් x ගෙන් 8ක්. අපිට පුළුවන් ඕක සුළු කරගන්න x යට එකනේ තියෙන්නේ. උඩ යටයි කපන්න පුළුවන් 4 වරක් 2යි 4 වරක් 25යි විදියට. එහෙනම් පළවෙනි වසරේට පොලිය වෙන්නේ දෙවරක් x 2යි x එක් වරක් 25 25යි. මෙන්න පළවෙනි වසරේට පොලිය. රුපියල් 25න් 2යි x කියලා ප්‍රමාණයක් වෙනවා පොලිය විතර. එහෙනම් ඒ පොලිය අපි ගත්ත ණය මුදල x ට එකතු වෙන්න ඕනි. එහෙනම් x ට එකතු වෙන්න ඕනි. මෙන්න මේ කියන පොලිය. ඒක තමයි දෙවෙනි වසරට පොලිය ගණනය කරද්දී අපේ සම්පූර්ණ ණය මුදල විදියට තීරණය වෙන්නේ. එහෙනම් මේකට එකනේ තියෙන්නේ. කුඩා පොදු ගුණාකාරයක් ළමයි හිතන්න වෙනවා. මේක 1න් පංගුවක් මේක 25න් පංගුවක්. එහෙනම් මේකත් 25න් පංගුවක් කරන්න මෙතන 25න් එහෙනම් ඉහළත් 25න්. ඒ අනුව එනවා එහෙමනම් අපිට 25න් 25යි x මෙතන 25න් 2යි x. මේ දෙන එකතු කරොත් එහෙමනම් 25න් 27යි x. ඔන්න ඔය කොටස කරගන්න බැරි හින්දා මේ ගැටලුව අමාරු වෙන්න පුළුවන්. සම්පූර්ණ පොලිය පළවෙනි අවුරුද්දේ තියෙන පොලිය සම්පූර්ණ අපි ගත්ත ණය මුදලට එකතු වෙන්න ඕනේ. එහෙනම් දෙවන වසරේට පොලිය කියන්නේ එහෙමනම් අපේ සම්පූර්ණ ණය විදියට දැන් එයා සලකන්නේ 25x. ඒකෙන් ආපහු 108ක්. හරි. ඒ අනුව මේක සුළු කරොත් කරුත් කැපෙන්නේ නැද්ද අපිට මේකේ අපිට මෙයයි විතරයි කපන්න වෙන්නේ නේ. 4 වරක් 2යි 4 වරක් 25යි. ඒ අනුව අපිට එනවා 2 වරක් 27 54යි x 25 වරක් 25 625ක් කියන. මෙන්න එහෙමනම් දෙවන වසරට පොලිය. ඒ කිව්වේ x ඇසුරෙන් 625න් 54යි x. මේන ප්‍රමාණය අපිට පුළුවන් මේකනේ අපේ දෙවෙනි වසරට පොලිය. එහෙනම් මේන ප්‍රමාණය ගැන තමයි ඒගොල්ලෝ කිව්වේ 432ක් කියලා. එහෙනම් මේන ප්‍රමාණය 625න් 54x කියන ප්‍රමාණය
ඇත්තටම එහෙමනම් එම නිසා සමාන වෙන්නේ කීයටද? 432කට. 432කට. ඕක 432කට සමාන කරන්න. එහෙනම් x තනි කරන්න. බෙදීම 625 යවමු අනිත් පැත්තට. මොකක් විදියටද? ගුණ කිරීමක් විදියට. එතනින් යට සමීකරණ තමයි ඉතින්. ඊට පස්සේ x තනි කරන්න 54 එළවමු. දෙපැත්තම 54න් බෙදමු. මේක කැපේවි. එහෙනම් x සමානයි. පොඩ්ඩක් හිතමු කැපෙන විදියක්. මේක හරියනවා කැපෙනවා. 54 ඒවා 1යි 432කට 8යි. හරිනේ 8 වරක් 4 32යි 2 8 40යි 40යි. හරි. එහෙනම් 8 වරක් 625 කියන්නේ 625 ඒවා 8ක් 5000ක් ඒ. එහෙනම් x කියන්නේ ණයට ගත්ත මුදල. ණයට දුන්න මුදල. මෙන්න ඔක කරන්න පුළුවන්. පැහැදිලි කරන්න පුළුවන් මට සරලම විදිය සුළු කරද්දී නම් ඉතින් ටිකක් අමාරුයි තමයි. පළවෙනි අවුරුද්දේ පොලිය හෙව්වා. ඒ පොලිය අපේ ණය මුදලට එකතු කරා. ඒන එකතුවට තමයි දෙවෙනි අවුරුද්දේ පොලිය හැදුවේ. දෙවෙනි අවුරුද්දේ ගණන පොලිය මුදල තමයි මේක. ඇත්තටම හැබැයි දෙවෙනි අවුරුද්දේ පොලිය 432යිලු. එහෙනම් ඒ ආපු උත්තරේ 432කට සමාන කරා. ඒ අනුව x විසඳ ගන්න තියෙන්නේ මේ කියන්නේ අපි ණයට දුන්න මුදල. හරි. අරගත්ත කට්ටියක් තියෙනවා. මේක පොඩ්ඩක් හරි ගස්ස ගන්න වැරදිලා ඇති ගොඩක් අයගේ. හරි මම කියන්නේ මොකද මේ කරන කෙටි ක්‍රමය කියලා. හරි පූජනේ ඉන්නවලු හොඳයි. මේක කරන්න පුළුවන් අනිත් විදිය තමයි මෙන්න මෙච්චරයි මේකයි කරන්න තියෙන්නේ. මේක තමයි ඇත්තටම ලේසි විදිය. නමුත් ඉතින් ඕක මට පැහැදිලි කරන්න තමයි අමාරු. මොකද මම දන්නවා කොච්චරවත් දැන් හරි තේරුණා කියලා කිව්වට මේක ඇත්තටම තේරුම් ගන්න බැරි වෙයි කියලා. එහෙනම් ණයට ගත්ත මුදල අපි හිතමුකෝ x කියලා. ඒක මම වැඩි කරනවා 100ට 108. ඉන්පස්සේ ආපහු ඒක වැඩි කරනවා 100ට 8. ඒක තමයි ඇත්තටම 432කට සමාන වෙන්නේ. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. ওই සමීකරණය විසඳුවා නම් පියවර දෙකෙන් 5000 එනවා. මෙහෙම කරපු කෙනෙක් ඉන්නවද? කවුරුන් හෝ සමුදි සමහරකට එහෙම කරලා ඇති. නෑ සමුදි මුකුත් කළා නෑ මම හිතන්නේ. ඔව් පාරමීට පැහැදිලි කරන්න පුළුවන් නම් ඔය කරේ මොකක්ද කියන එක කිසිම අවුලක් නැහැ. හරි. කොළනෙත් ඉස්කෝලේ මේ විදිහට කරලා තියෙන හරි. ඒක තමයි සමුදේයකේ මේ විදිහට තමයි කරලා තියෙන්නේ. අන්න හරි. නිවිදි මම පැහැදිලි කරන්න. අර මේක වැඩි ඔලුවට ගන්න එපා. මම කියන්නම් මොකද්ද වෙන්නේ කියලා. හරි. ආනන්ද බාලිකාවකෙත් මේ විදිහට තමයි කරලා තියෙන්නේ. හොඳයි. හරි. දැන් මම පැහැදිලි කරන්නම් කොහොමද මේ කතාව වෙන්නේ කියලා. හරි ලේසි දෙයක් තියෙන්නේ. නමුත් මට බයයි මේ දේ කියලා දෙන්න. හේතුව ඕගොල්ලෝ ලේසියෙන්ම කරගන්න පුළුවන් ගානක් මේ විදිහට කරන්න ගිහිල්ලා සමහරක් විට පටලවගෙන වරද්ද ගන්න පුළුවන්. ඒකයි මම මේක මුකුත් කරන්නේ නැතුව ඉන්නේ. හරි. මම පැහැදිලි කරන්න. හරි. ඔෂනේ තියෙනවා. අපේ මලිති කරන්නේ නැති මේ විදිහට නේද? පෙරේරා මේ විදිහට කරන්නේ නැති. එෂාන සමහරක් විතර මේ විදිහට කරන්නේ නැති. නෙත්මි සම්බන්ධ වෙලා ඉන්නව නම් එයා කරන්නේ නැති මේ විදිහට. තිසුනි සමහරක් විට ඉස්කෝලේ මේ විදිහට කරන්නේ නැති. ඔව්. ඔව්. හරි. දැන් මම කියන්නම් ඇයි මේ කතාව වෙන්නේ කියලා. මේක තමයි ලේසි ක්‍රමය හරියට ඔළුවට තේරුම් ගන්න පුළුවන් නම්. හරිද? සාචිකා කරලා දෙන්නේ නැහැ. සාචිකා අරගෙන තියෙන අර එකතු කරලා. හරි. මම කියන්න සාචිකා මොකද කතාව කියලා. හරි. අන්ලගේ කියන්නේ මේ විදිහට කියලා දීලා නැද්ද කොහෙද? හරි. මම කියන්නම්කෝ. ආගන්නකෝ දැන්. ඔක්කොමල බලන්න. මෙන්න මෙහෙම දෙයක් මේ වෙන්නේ. මේ ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම දෙවෙනි අවුරුද්දේ පොලිය. මේ ඉන්නේ දෙවෙනි අවුරුද්දේ පොලිය. මම කියන්න දැන් කොහොමද එක පාට ගන්න කියලා. දැන් අපි දන්නවා අපි ණයට ගත්තොත් 100ක් ණය 100 නම් හරි අපේ ණය 100 නම් වාර්ෂික පොලිය කීයද? වාර්ෂික පොලිය ඇවිල්ලා 8යිනේ. ඒ 100ට 8 පොලිය අනුපාතිකයටනේ දෙන්නේ. එතකොට අපි ණයට ගත්තොත් 100ක් වසරක පොලිය 8යි. එහෙනම් වසර අග ණය වෙන්නේ කොච්චරද? වසර අග ණය වෙන්නේ කොච්චරද? වසර අග ණය වෙන්නේ කොච්චරද? අවුරුද්දේ අන්තිමට ණය.
අන්න ඒක ඔයාලට පැහැදිලිනේ 108ක් කියන එක. ඔව්ද නැද්ද කියන්නකෝ. එහෙම නේද? ඒ කියන්නේ අපි ණයට ගත්තොත් 100ක් වසර අග අපේ ණය විතරක් කොච්චරක් වෙනවද? 108ක් වෙනවා. ඒ හැබැයි 100ක් ගත්තොත් එහෙනම් 100ක් ගත්තොත් වසර අග අපි කොච්චර එයාට ණය විදියට එයා හිතනවද 108ක් 108ක් පැහැදිලිද වසර අග අපේ ණය විතරක් 108ක් විදියට හිතනවා පැහැදිලිද ඒක තමයි මම මේ 100ට 108ක් දාන්න හේතුව ඒ ඇයි 100ට නම් අපි ණයට ගත්තේ අපි වසර අග කොච්චරක් ගෙවන්න ඕනේද 108ක් එහෙනම් අපි x කියලා මුදලක් ගත්තනම් අපි මෙන්න මෙච්චරක් වසර අග ගෙවන්න ඕන. වසර අගදී මෙන්න මෙච්චර මුදලක් ගෙවන්න ඕන. ඒක තමයි ඇත්තටම මේ ගන්නෙ. දැන් 100ට නම් අපි ගෙවන්න ඕනේ 8ක් නේ. අපි ණයට ගත්තේ ඇත්තටම 100ක් නෙවෙයි නියන්නේ. x කියලා ප්‍රමාණයක්. ඊට අදාළව කොච්චරක් අපි ගෙවන්න ඕනේද? අපි හිතමු x කියලා මුදලක් ගත්තනම් වසර අග ගෙවන්න ඕන ප්‍රමාණය අපි නිකමට හිතමු y කියලා. එහෙනම් අපි දෙවෙනි වසර අග ඒ පළවෙනි වසර අග ගෙවන්න ඕන මුදල ඇත්තටම y. එහෙනම් මම මේ y හොයන්න තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. එහෙනම් 100 වැඩි කිරීම y සමානයි x වැඩි කිරීම 108. එහෙනම් y යුක්ත කරන්න දෙපැත්තම 100ෙන් බෙදුවා. එහෙනම් y කියන්නේ මෙන්න මේක. ඇත්තටම ඔයගොල්ලෝ තේරුමක් නැතුව ගන්නෙ මෙන්න මේ කතාව. එහෙනම් y කියන්නේ වසර අග ණය. එතකොට මෙන්න මේ කෑල්ල මම අරන් තියෙන්නේ. සාචිකා මම මෙන්න මේ කොටස අරන් තියෙන්නේ. මෙන්න මේ කොටස මම අරන් තියෙන්නේ. මෙන්න මෙතන. y කියන එක තමයි. ඒ කියන්නේ මෙතනින් එන්නේ මොකක්ද? පළවෙනි වසර අවසන් වෙනකොට මගේ ණය කොච්චරක්ද කියන එක. මේ x ගෙන් 100ට 108ක් දාන්නේ ඔන්න ඔය කතාව නිසා. ඕක මට තේරුම් කරවන්න මම දන්නව බහුතරයකට තේරෙන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි අර තාර්කිකව මොකක්ද වෙන්නේ පියවරෙන් පියවර මම කලින් කියලා දුන්නේ. මේක හරි ලේසි හැබැයි. තේරුම් ගත්තොත් x ගෙන් 100ට 108ක් කියන්නේ ඔන්න ඕක. එතකොට මේන්නේ මොකක්ද? පළවෙනි වසර අග අපේ ණය විතරක් කොච්චරද කියලා. x ගෙන් 108ක් ගත්තොත් එන්නේ පොලිය විතරයි. x ගෙන් 108ක් ගත්තොත් එන්නේ ණයයි පොලියයි දෙකම කොච්චරක්ද? පළවෙනි අවුරුද්ද අවසානයේ. එතකොට මම ඒක ආපහු 108න් වැඩි කරනවානේ. ඒ මොකටද? දෙවෙනි වසරේ පොලිය හදාගන්න. ඒක තමයි මේන ප්‍රමාණය ආපහු 108න් වැඩි කරේ. ඒන්නේ මොකක්ද? දෙවෙනි වසරේ පොලිය. ඒ කියන්නේ 432. හරි. මේ කොටස ඇවිල්ලා පළමු වන වසර අග මුළු ණය. මේක තමයි කතාව. ඕක එන විදිය තමයි මම මේ පැහැදිලි කරේ සමානුපාත ක්‍රමයට. ඇත්තටම මේක සමානුපාත වලින් තමයි එන්නේ. ඇයි 100න් 108න් වැඩි කරන්න කියන එක. හරිද? ඒකත් පොඩ්ඩක් පැත්තක දාගන්න. ඔළුවට ගන්න පුළුවන් නම් ඒකත් වැදගත් වෙයි. දෙවින්දට තේරෙනවද ඇයි 108 කියලා දැන් එහෙමනම්? ඒත් එකම සාචිකාට තේරෙනවද ඇයි එතන එහෙම කරේ කියලා? සාචිකා කිව්ව කතාව හරි. ඒ දෙක එකතු කරාම තමයි ওই කතාව එන්නේ. ඔයා ওই කිව්ව කතාව හරි. හරි x ගෙන් 108ක් අරගෙන ඒක x එකතු කරොත් ඒ එන්නේ මේකම තමයි. මමත් ඉස්සෙල්ලා අපි ගාන හදද්දිත් ඔය වැඩේ වුණා අපිට. අර අපි ගත්තේ 25න් 27යි කියලා. ඒ කියන්නේ මෙන්න මේ කැල්ල. මේක උඩ යට 4ෙන් බෙදලා බලන්න. එතකොට අර අපි ගත්ත උත්තරේම එනවා කලින් ගත්ත උත්තරේම තමයි. ඒකම තමයි මේ කරන්නේ. මලදී වැඩේ තේරුණාද? මේක විසඳුවොත් හරි
මේක විසඳුවොත් අපිට 120 ගන්න පුළුවන් ඒ 5000 කියලා එවි. කවුරුහරි කෙනෙක් කියනවා නම් මම මේ රවුන්ඩ් කරපු එක මොකද්ද කියලා කියන්න බලන්න. මම මේ රවුන්ඩ් කරගත්ත එක මොකද්ද කියලා කියන්න බලන්න. පුළුවන් නම් කෙනෙක් x ගෙන් 100ට 108 100ට 108. මෙතනින් මොකද එන්නේ කියලා පුළුවන් නම් කවුරුහරි කියන්න බලන්න. වෙන ගණන් වලට හරි. කට්ටිය මේ එන්නේ ඇත්තටම මොකක්ද? වසර දෙකක් අවසානයේ ණයයි පොලිය දෙක. අන්න හරි. මෙතන 108 ගත්තොත් පොලිය විතරයි එන්නේ දෙවෙනි අවුරුද්දේ. මෙතන 100ට ගත්තොත් එන්නේ වසර දෙකක් අවසානයේ අපිට තියෙන ණයේ ප්‍රමාණය මුලින් තිබ්බ ඒත් එකම වසර දෙකේම ගෙවන්න ඕන. ඒ ටික තමයි වෙන්නේ. ණය පොලියයි ඔක්කොම. හොඳයි. නෑ දෙවෙනි වසරට විතරක් පොලිය මුදල නෙවෙයි. ඒ ඉන්නේ මෙතන 108. 100ට ගත්තොත් එන්නේ සම්පූර්ණ ගන්න. ණය පොලිය දෙකම. හරි. හොඳයි. ඒක මම මේ ගාන මුලදී මේ ආකාරයට කියලා දෙන්න ගියේ නැත්තේ මෙතන පොඩි පැටලීමක් වේවි කියලා. හරි. ඒ නිසායි මම අර විදියට මුලින් ඉඳලම කිව්වේ මේ අමතර දෙයක් විතරයි මම දැන් කිව්වේ. හරිද? හොඳයි. දැන් ඉමු බලන්න 9යි 1 මම ඔයාලට කරන්න කිව්ව ගණන් දෙකක් හෝ තුනක් දෙකක්ද තුනක්ද? ඒක කතාව පොඩ්ඩක් පැහැදිලි කරන්න. අපි එක ගානක් ඉදා බැලුවේ ඊනවන ශේෂ ප්‍රමේය එහෙම නැත්නම් කුලී කිනීම යටතේ වාරිකයක වටිනාකම හොයන්නේ කොහොමද කියන එක විතරයි එදා මම පැහැදිලි කරේ. අද දවසේ තුල බලාපොරොත්තු වෙනවා ඒකේ අනිත් පැත්තත් කතා කරන්න ඊට කලින් ගානක් බලලෙමු 9යි 1. හරි දැන් චුට්ටක් බලමු. සමහරකට මේක පැටලිලා ඇති. තාම මේ අනුපිළිවෙල හදාගෙන නැතුව ඇති. ඒක එදාම බැලුවනම් ඒ අනුපිළිවෙල ඔළුවට ගන්න පුළුවන් වේවි. හරි ඒක දැන් බලලා තියෙන්නේ නැත්තම් ආපහු සැරයක් ඉතින් ඔලේ ඉඳලා ඔක කරන්න වෙනවා. ඕක සරල නැහැ. හැබැයි ඔක හරි සරලයි ඔය කියන රටාව ඔළුවට ගත්තොත්. පළවෙනි දේ සඳවිනි 12ක වාර්ෂික පොලියක් අය කරන බැංකුවකින් රුපියල් 50000ක ණය මුදලක් ගත්තාය. එව ණය මුදල සමාන මාස වාරික 10කින් ගෙවා නිම කරන්න ඕනේ. ගැටලුව තේරුම් ගන්න එයා ණයක් අරන් තියෙනවා රුපියල් 50000ක ඒක ගෙවන්න පොරොන්දු වෙලා තියෙනවා මාස වාරික 10කදී. හරි මාස වාරික 10කදී. ඒ සඳහා 12ක වාර්ෂික පොලිය අනුපාතයක්. නිකම් පොලිය අනුපාතයක් නෙවෙයි 12ක වාර්ෂික පොලිය අනුපාතය. අය කරනවලු. එහෙනම් පළවෙනි එක මාසිකදී ගෙවන ණය මුදලේ කොටස. දැන් රෝමාංක 1 ඔයාලට පුළුවන් හිතන්න 9.1 වසරකදී ගෙවන්න ඕන ණය මුදලේ කොටස කියන්නේ එක මාසයකට ගෙවන ණය පොලිය මොකුත් නෙමෙයි ණය විතරක්. ඉතින් අපි දන්නවා 50000ක් නේ අරන් තියෙන්නේ. මාස 10කදී ගෙවන්න පොරොන්දු වෙන්නේ. එන එක මාසයකදී ගෙවන්න ණය විතරක් රුපියල් කීයක් වේවිද 5000ක් වේ. මේ ඉන්නේ එක වසරකදී ගෙවන ණය. මෙතනට පොලිය අදාළ වෙලා නැහැ. ණය විතරක් කොච්චරද කියන්නේ. අංක 2 ණයක් සඳහා මාසයකට ගෙවිය යුතු පොලිය. එහෙනම් මාසකටනේ. එහෙනම් 5000කටනේ. එහෙනම් 5000න් 112. මං හරි නේද? 5000න් 112. ඔව් නේද? හරිද වැරදිද? හරි. අදහසක ඉන්නවා. හොඳයි. බානුග රාජපක්ෂ අදහසක ඉන්නවා. හරි මොකක්ද වෙන්න ඕනේ? මේන ගාන 12න් බෙදන්න ඕනේ. 12න් බෙදීමක් කියන්නේ ඒක ගුණ කිරීමක් කරොත් 12න් එකකින් වැඩි කරන්න ඕනේ. ඇයි අපි ඔක 12න් බෙදන්න කියමුකෝ? එහෙම නැත්නම් 12න් එකකින් වැඩි කරන්න කියන්නකෝ. මේ කාරණේ හින්දායි අපි මේ තීරණයට ගියේ. මොකද්ද? 112ක් කියලා කියන්නේ වාර්ෂික පොලිය අනුපාතකයක්. ඒක මාසික පොලිය අනුපාතකයක් කරන්නයි ඇත්තටම අපි මේක 12න් බෙදන්නේ. 12න් බෙදීම කියන එක තමයි බෙදීම ගණිත කර්මයේ ගුණ කිරීම ගණිත කර්මයක් කරලා උඩට මාරු වෙලා 12න් එකක් වෙනවා. හරිද? ඒ අනුව එhmenan 12ට 1යි 12ට 1යි කැපිලා යනවා. බිංදු දෙකට බිංදු දෙකක් කැපිලා යනවා. ඒ අනුව අපිට එනවා රුපියල් 50. එහෙනම් මේක තමයි එක මාසයකදී ගෙවන්න ඕන පොලිය විදියට සැලකෙන්නේ. හරිද? රෝමාංක 3 හැබැයි අපේ ළමයි අපි ඉදා කතා කරද්දි කිව්වා මේක තමයි තවත් විදියකින් කිව්වොත් විශේෂ නමකට අදාළ මොන පොලිය කියලා. දැන් මේගොල්ලෝ මේ අහන්නේ නම් මාසික
ගෙවිය යුතු පොලිය කොපමණද කියලා. නමුත් ඇත්තටම මේක හරි විශේෂ අවස්ථාවක පොලියක්. මොකක්ද මේ විශේෂ අවස්ථාව කියලා මම කිව්වේ. දැන් අපි ණයයිනේ 50000ක්. අපි මාසෙකට ගෙවන්නේ 5000ක්. එතකොට අපි 5000 ගානේ ගෙවාගෙන යනවා මාස 10ක් තිස්සේ. හරිද? එතකොට මේ අපි ගන්න 5000න් 112 කරන් ඒකේ 12 කිනුත් වැඩි කරලා ඒන මාසික පොලිය කියන්නේ ඇත්තටම මාස ඒකකයට පොලිය. ඒ කිව්වේ අපි අර වාරික විදියට ගෙවද්දි අවසාන වාරිකයේ ගෙවද්දි අපි ගෙවන පොලිය තමයි මේ. ඒ අවසාන වාරිකයේ ගෙවනකොට ඒක තමයි අවස්ථාව අපිට තියෙන අඩුම පොලියක් ගෙවන්න. ඇයි? එතකන් අපි මුල වාරික ටික ගෙවාගෙන එනකොට මුල වාරිකයේ ගෙවන්න යනකොට අපි 50000ක් ණයයි. ඒකෙන් 5000ක් දීලා එනවා. එතකොට අපි දෙවෙනි වාරිකයේ ගෙවන්න යනකොට අපි 50000ක් ණය නැහැ. මොකද 5000ක් පළවෙනි වාරිකයේදී දුන්න ණයක්. ණයින් කොටසක් දුන්නා. එතකොට අපි 45000ක් ණයයි. ආපහු තුන්වෙනි වාරිකයේ ගෙවන්න යනකොට අපි 40000ක් ණයයි. එතකොට අපේ පොලි ප්‍රමාණ ටික ඒගොල්ලෝ ක්‍රමානුකූලව අඩු කරගෙන යනවා. මොකද 50000ට හදන එක නෙමෙයි 45000ට. 40000ට 35000ට 30000ට 25000ට ඔහොම ගිහිල්ලා අවසාන වාරිකයේ ගෙවනකොට අපි ගෙවන්නේ පොලිය 5000යිනේ ණය වෙලා තියෙන්නේ. අන්තිම වාරිකයේ ගෙවන්න යනකොට 5000ට අදාළව තමයි මේ පොලිය ගන්න. ඒක තමයි ඇත්තටම මේ. ඒ නිසා තමයි අපි එතනට අපි විශේෂ නමක් දුන්නේ. මොකක් කියලාද? මාස ඒකකයක් කියන්නේ. ඇත්තටම මාස ඒකකයක් කියන්නේ මොකක්ද කිව්වොත් අපි පොලිය ගෙවන අවසාන වාරිකය වටිනාකම කොච්චරද? ඒ වාරිකයට තමයි අපි විශේෂ නමක් කිව්වේ මාස ඒකකයක්. ඇත්තටම මේ හොයාගෙන තියෙන්නේ එක මාස ඒකකයක්. ඇත්තට මේක මාසයක් තමයි. හැබැයි විශේෂ අවස්ථාවක්. ඒ මොකද ඒක තමයි අපි පොලිය ගෙවන අවම අවස්ථාව, අඩුතම අවස්ථාව. හරිද? ඒ අනුව අපේ තුන්වෙනි එක පොලිය ගෙවිය යුතු මාස ඒකක. ඒ කියන්නේ අර අවම අවස්ථාව වගේ කී වාරයක් තියෙනවද? ඒක ගන්න මාස එක ගන්න අපි විශේෂ කතාවක් එදා කිව්වා. මාස එක ගන්න හොයනවා කියන්නේ හරියට මෙන්න මේ ත්‍රිකෝණ සංඛ්‍යාවක් හොයනවා වගේ. එහෙමනම් ත්‍රිකෝණ සංඛ්‍යාවක් හොයන්නේ කොහොමද? 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න කිව්වොත් 10 වැඩි කරන 10ට පස්සේ තියෙන ඉලක්කමෙන් ඒන උත්තරේ බෙදනවා දෙකකින්. ඒතකොට දැන් මේකෙදී අපි හොයන්න ඕනේ වාරික ගාන කීයක් තියෙනවද? මාස 10ක්. මාස 10ක් අපි ගෙවන්න ඕනේ වාරික. එහෙනම් 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවයි හොයන්න ඕනේ. එහෙනම් 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හොයන්න නම් 10 වැඩි කරන්න ඕනේ 10ට පස්සේ තියෙන ඉලක්කම 11න් ඒන උත්තරේ බෙදන්න ඕනේ කීයෙන්ද? අන්න දෙකෙන්. ඒ අනුව මාසයක ගාන අපිට එවි 55යි කියලා. මේක රුපියල් 55ක් දාලා තියෙනවද බලන්න කවුරු හරි? එහෙම දේවලුත් මම දැකලා තියෙනවා. හරි කවදාවත් මේක රුපියල් වෙන්න බෑ. මේක ඒකකයක්. මාස ඒකක ප්‍රමාණය. ඒ කියන්නේ අවම අවස්ථා කී වතාවක් ගෙවන්න ඕනේද? 55 වතාවක් ගෙවන්න ඕනේ. හරිද? එහෙනම් හතරවෙනි එක හීනවන ශේෂ ක්‍රමයේ යටතේ ණය මුදල සඳහා ගෙවිය යුතු මුළු පොලිය. එහෙනම් මුළු පොලිය ගණනය කරන්නේ කොහොමද? අපි දන්නවා එක වතාවකට ගෙවන පොලිය 50යි. ඒ වගේ වාර අවම වාර කීයක්ද? 55 වතාවක් තියෙන. එහෙනම් 50 ඒවා 55ක් තියෙනවා. ඒ අනුව අපිට එනවා රුපියල් 2750. රුපියල් 2750. මේ තමයි අපි ගෙවන්න ඕන මුළු පොලිය වෙන්නේ. අංක 5 එහෙමනම් වාරිකයක වටිනාකම. එහෙනම් වාරිකයක වටිනාකම කියන්නේ මොකක්ද? අපි ගෙවන්න ඕන එක වාරිකයකට වටිනාකම. ඒක වටිනාකම ගන්න නම් අපි දැනගන්න ඕනේ අපි ගෙවන්න ඕන මුළු මුදල. ඒ මුළු මුදල අපි බෙදන්න දැනගන්න ඕනේ වාරික ගණනින්. එහෙනම් ගෙවන්න ඕන මුළු මුදල කියන්නේ මොකද්ද? 2750ද? මොකද ඔයගොල්ලෝ කියන්නේ? 2750ද අපි ගෙවන්න ඕන මුළු මුදල. අපි ගෙවන්න ඕන මුළු මුදල කොච්චරද? ඒක කොහොමද ගන්න? අපි ගෙවිය යුතු මුළු මුදල. අන්න හරි. කොහොමද ඒක ගන්නෙ? අපේ ඇත්තටම කොච්චරක් අපි ණයද? අපි 50000ක් ණයයි. මොකද අපි පොලි කීයක්වත් ගෙව්වේ නැහැනේ. ඊට අමතරව අපි ඒකට අදාළ දඩේ විදියට 2750ක් ගෙවන්නත් ඕනේ. එහෙනම් 50000ක් ගෙවන්නත් ඕනේ. 2750ක පොලියක් ගෙවන්නත් ඕනේ. ඒක තමයි අපි ගෙවන්න ඕන මුළු මුදල. ඒක ගෙවන්න ඕන කාල සීමාව වාරික 10යි. එහෙනම් ඒ කියන්නේ 52750
බෙදන්න ඕනේ 10න්. ඒ කියන්නේ රුපියල් 0.0ක් හැපෙනවා 5275. එහෙනම් මෙච්චර ගාණක් අපි ගෙවන්න ඕනේ. වෙන විදියකුත් තියෙනවා. එහෙම කරාට කමක් නැහැ. මම ඒක ගැන මුකුත් කියන්න යන්නේ නැහැ. වෙන විදියකුත් තියෙනවා. වෙන විදියකුත් තියෙනවා. මේක ගන්න පුළුවන් වෙන විදියකුත් තියෙනවා. මම දැනට පටලවන්න නැතුව ඉන්න. එහෙනම් ආපහු කිව්වොත් මොකද්ද කරේ කියලා. මේ පියවර 6 තමයි අපි ඉදා කතා කරපු පියවර 6 තමයි මේගොල්ලෝ මේ පියවර 5ක් විදියට දීලා තිබ්බේ. මුලින්ම මාසිකව ගෙවන ණය හොයාගන්න. දෙක මාසිකව ගෙවන පොලිය. හැබැයි මේ පොලිය හරි විශේෂයි. අර මම කිව්ව දේ ඔළුවේ තියෙනවා. මොකක්ද මේ හොයාගෙන තියෙන්නේ අපි ගෙවන අවම අවස්ථාවේ පොලිය. ඒ කිව්වේ මාස ඒකකයකට පොලිය. ඊට පස්සේ ඒ අවම අවස්ථාව වගේ කී වාරයක් තියෙනවද කියලා බලන්න. විශේෂ ඒකකයක් තිබ්බා පොලිය ගණනය කරන්න. ඒකට අපි කියමු මාස ඒකක කියලා. මාස ඒකක කොහොමද හොයන්නේ? වාරික ප්‍රමාණය ඊට එකක් එකතු කරලා ගුණ කරලා ඒන උත්තරේ බෙදනවා දෙකේ. ත්‍රිකෝණ සංඛ්‍යාවක් හොයන විදියට. ඊට පස්සේ අවම අවස්ථාවේ පොලිය අර පොලිය ගෙවන වාර ගානේ ගුණ කරා. එතකොට අපිට එනවා මොකද්ද? අපි ගෙවන මුළු පොලිය කොච්චරද? ඒ මුළු පොලිය අපි ඇත්තටම කොච්චරක් ණයද කියලා බලලා ඒ ණය මුදලට අර එන මුළු පොලිය එකතු කරා. ඒ තමයි අපි ගෙවන මොන මුදලද? සම්පූර්ණ මුදල, මුළු මුදල. ඒ මුළු මුදල තමයි අර වාරික විදියට අපි ගෙවන්න ඕනේ. එහෙනම් වාරික ප්‍රමාණයෙන් ඒක මොකද්ද කරන්න ඕනේ? අන්න බෙදලා දාන්න ඕනේ. අන්න එනවා එතකොට වාරිකයක වටිනාකම. ඇත්තටම වාරිකයක වටිනාකමක් කියන්නේ අපි ගෙවන්න ඕන ණයෙන් කොටසකුයි අපි ගෙවන්න ඕන පොලිය මුදලෙන් කොටසකුයි කොච්චරද කියලා. එන්න පුළුවන් නේද කියන්නේ? එහෙනම් මේ 5275 ඇතුලේ ණය කොච්චරක් තියෙනවද? පොලිය කොච්චරක් තියෙනවද කියලා. මොකද හිතන්නේ? ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙනවා. හරි. මම මේ දෙකටම උත්තර දෙන්න. මට ඊට කලින් පොඩ්ඩක් කියන්නකෝ. 5275 ඇතුලේ ණය කොච්චරක් තියෙනවද? පොලිය කොච්චරක් තියෙනවද? හරි. නිසල්ම දැනුයි සම්බන්ධ වෙලා තියෙන මං හිතන්නේ. හරි. කටියට පැහැදිලි. හොඳයි. හරි. එහෙනම් 5275 ඇතුලේ හොඳයි. 5000ක්ම තියෙන්නේ ණය. මාසෙට ගෙවන්න ඕනේ ණය මේ තියෙන්නේ. එහෙනම් ඉතුරු ටික තමයි මොකක්ද? පොලිය. ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තිබ්බා. හරි. එකිනෙක අහලා තිබ්බා ඇයි 50000 එකතු කරන්නේ 5000 එකතු කරන්නේ නැද්ද? 5000ට 2750ක එකතු කරලා ඒක 10න් බෙදනව නෙවෙයිද? හොඳින් අහන්නකෝ දැන් හිතන්නකෝ. ඒ අනිත් අය හිතපු ප්‍රශ්නෙත් හිතපු විදිහට බලන්න. ඒක කල්පනා වුණොත් විභාගෙට ගිහින් 5000 කියන්නේ අපේ ණයද කියන්නකෝ. 5000 කියන්නේ අපේ ණය නෙමෙයි. හරිද? 5000 කියන්නේ මාසිකව ගෙවන ණය. එතකොට අපේ මුළු මුදල හොයද්දි 5000ක් එකතු කරලා වැඩක් නැහැ. අපේ මුළු මුදල කියන්නේ අපේ මුළු ණයයි මුළු පොලිය. එතකොට මුළු ණය කියන්නේ 5000 නෙවෙයි. මුළු ණය කියන්නේ අපේ 50000. මුළු පොලිය කියන්නේ 2750. ඒ දෙක එකතු කරන්න අයියෝ. ඒක තමයි මුළු මුදල ගන්න විදිය. තව ප්‍රශ්නයක් තිබ්බා. ඇයි අපි මේක 10න් බෙදන්නේ? අපි බෙදන්න ඕනේ 55න් කියලා. අන්න දැන් තවත් විශේෂ වැදගත් ප්‍රශ්නයක් ඒක. විභාගෙදී අනන්තවත් අපි කරන වැරද්දක් ඒක. අපි මේක 55න් බෙදනවා. කට්ටිය හිතන්නකෝ ඇයි අපි 55න් බෙදන්නේ නැත්තේ කියලා. තවශ්‍යත් හිතන්නකෝ ඇයි අපි යෝග 55න් බෙදන්නේ නැත්තේ කියලා. 55 කියන්නේ මොකද්ද කියලා හිතමුකෝ. 55 කියන්නේ මොකද්ද කියලා හිතුවොත් විතරයි ඒ වැරද්ද පැහැදිලි වෙන්නේ. ඇයි අපි මේ 10න් බෙදන්නේ යන්නේ 55න් බෙදන්නේ නැතුව? පොඩ්ඩක් හිතන්න. ඔක්කොම ඇයි අපි යෝග 55න් බෙදන්නේ නැතුව 10න් බෙදන්නේ? දැන් කෙනෙක්ට විභාගෙදී කල්පනා වෙන්න පුළුවන් ඕනේ 55ක් තියෙනවනේ එහෙනම් මේක 55න් බෙදමුකෝ කියලා. නෑ අන්න එතන තමයි ගැටලුව තමාෂි හිතන්න. අන්න හරි. අන්න හරි. අන්න හරි. අපි ගෙවිය යුතු වෙන්නේ හරි හොඳින් අහගන්න. අපි ගෙවිය යුතු වෙන්නේ වාරික ලෙස. අපි ගෙවිය යුතු වෙන්නේ වාරික විදියට. ඒතර අපිට වාරික කීයක් තියෙනවද? වාරික තියෙන්නේ 10යි. අපි පටලව ගන්න එක තමයි 55 කියන්නේ වාරික විදියට හිතනවා. නැහැ.
වාරික නෙවෙයි 55 කියන්නේ. අර පළවෙනි දවසේ මම ඔයාලට ඇන්දා මතකද ත්‍රිකෝණ සංඛ්‍යා අනුපිළිවෙල. ඒකෙදි මම කිව්වා අන්තිම බෝලේ. ඒක තමයි එක මාස ඒකකයක් කියලා අන්තිමට මම කිව්වේ. ඒ වගේ බෝල කීයක් තියෙනවද කියන එක තමයි මාස ඒකක කියලා කිව්වේ. අර අපි මෙතන මේ 55 කියන්නේ ඒ තියෙන මුළු බෝල ගන්න. ඒ කියන්නේ අවම පොලියමෙන් කී වාරයක්ද කියන එක. එහෙම නැතුව මාස ඒකක කියන්නේ මාස ගණන කියලා තේරුම් ගන්න එපා. ඒක වැරදි. අපි ඇත්තටම ණයේ ඉන්නේ මාස 10යි. එතකොට කෙනෙක් කල්පනා කරා ඉතින් කොහොමද අනේ එහෙනම් වාර 55ක් ගෙවන්නේ කියලා. වාර 55ක් ගෙවනවා කියන එක නෙවෙයි උතන අදහස. අපි ගෙවන අවම පොලියමෙන් 55 වතාවක් අපිට පොලිය ගෙවන්න වෙනවා කියන්නේ. ඒ කියන්නේ අවම පොලියමෙන් දෙගුණයක වාරයක් ඊට කලින් වතාවෙදි ගෙවන්න ඕනේ. අවම පොලියමෙන් තුන් ගුණයක වතාවක් ඊටත් කලින් වතාවෙදි ගෙවන්න ඕනේ. අර ත්‍රිකෝණ සංඛ්‍යාවක් යන්නේ බං එන්න අඩු වෙන පිළිවෙලට. එතකොට ඇත්තටම මාස ඒකක කියන්නේ වාර ගාන නෙවෙයි. ඒ කියන්නේ අපි පොලිය ගෙවිය යුතු වාර ගාන. ඒ කියන්නේ පොලිය ගෙවන අවම මුදලෙන් කී වතාවක්. ඒ නිසා මම එදා ඔයගලන්ට කිව්වේ මාස ඒකක කියන එක ඔලුවට ගන්න පොලිය ගෙවන වාර ගාන. මම වරහන් ඇතුලේ ලිව්වා ඒක. පොලිය ගෙවන වාර ගාන. ඒක ඇවිල්ලා තේරුම් ගන්න අපිට තියෙන්නේ මුළු පොලිය හොයාගන්න තියෙන උදව්වක් විදියට විතරයි. ඒක අවශ්‍ය නැහැ ගැටලුවේ කොහෙම තැන. ඒක ඕනේ අපිට පොලිය ගෙවන එහෙම නැත්නම් මුළු පොලිය කොච්චරක්ද කියලා ගණනය කරගන්න විතරයි. වර්ධවා තේරුම් ගන්න එපා මාස ඒකක සහ වාරික කියන්නේ දෙකම එකක් කියලා. ඒක වැරදි. වාරික ඇසුරෙන් තමයි මාස ඒකක ප්‍රමාණය කොච්චරක්ද කියලා හොයාගන්නේ. වාරික 10ක් නම් මාස ඒකක 55. ඒක ගත්තේ 10 වැඩි කරා 10ට පස්සේ තියෙන ඉලක්කමෙන් බෙදුව දෙකකින්. ඕක පටලවා ගන්න එපා. හරිද? නෑ. වාරික 10ක් කියන්නේ මාස ඒකක 10ක් නෙවෙයි. වාරික 10ක් කියන්නේ මාස 10ක්. මාස ඒකක නෙවෙයි. ඒක තේරුම් ගන්න. මාසය සහ මාස ඒකකය කියන්නේ දෙකක්. ගොඩක් ගණන් වලදී කියනවා මාස ඒකකයට පොලිය. මම ඒකයි කිව්වේ. මාස ඒකකය කියන්නේ අර අපි පොලිය ගෙවන අවම අවස්ථාව. අපි පොලිය ගෙවන අවම අවස්ථාව. ඒක විශේෂ අවස්ථාවක්. ඒ විශේෂ අවස්ථාවට අදාළවයි මේ කියන්නේ. හරිද? ඒකයි ඔතන ওই ගැටලුව පැටලෙන තැන. ওই ගැටලුව සම්පූර්ණයෙන්ම කා ගන්න තැන මාස ඒකකය සහ වාරිකය පටලවා ගැනීම. ඒකයි මම කිව්වේ ඔළුවේ තියාගන්න හරියට මාස ඒකකයේ එක කතාවක්. හරි වාරික කියන්නේ තව කතාවක්. ওই දෙකකට අරගෙන පටලවා ගන්න එපා. හරි සරලවම කිව්වොත් මාස ඒකක ඔළුවෙන් අයින් කරන්න. ඒක තියෙන්නේ පොලිය හදාගන්න විතරයි. ඒකෙන් කිසිම පළක් අපිට නැත. මුළු පොලිය හදාගන්නයි ඕන. හරි තමාෂි මම හිතනවා දැන් වැඩේ පැහැදිලි ඇති කියලා. හරි. දැන් අපි බලමු එහෙමනම් දෙවෙනි ගැටලුව. ප්‍රශ්න අංක 2. මම දෙකක්ද තුනක්ද ගන්න කිව්වේ. තුනක් කරන්න පුළුවන් මම හිතන්නේ. තුනක් කරන්න පුළුවන්. හරි. රජයේ සේවකයෙකු තම වැටුපෙන් දස ගුණයක මුදලක් 3%ක වාර්ෂික පොලි අනුපාතිකයක් යටතේ ණය මුදලක් ලෙස ලබාගත හැකි අතර එම ණය මුදල සමාන මාස වාරික ලෙස වසර 5කදී අන්න දැන් අපි අන්දලා තියෙනවා සමාන මාස වාරික ලෙස වසර 5කදී ඒතර තේරුම් ගන්න ඕනේ වාරික කොච්චරක්ද කියලා නිම කළ යුතුය. එහෙනම් නිමල්ගේ මාසික වැටුප රුපියල් 30000ක් වෙනවා. එයා ණයට ගන්නේ වැටුපෙන් දස ගුණයක්. එහෙනම් කොච්චරක්ද කියන එකත් අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ. කොච්චර ණයක්ද ගන්න කියලා. ඔක්කොම ටික අපිට හිතා ගන්නයි තියෙන්නේ. පොලි අනුපාතිකයේ වෙනස්ලු 4.2යි. එහෙමද? ඔව් 4.2යි කියලායි කියන්නේ. හවුද? මගේ අච්චුපොත පරණයි. 3 නෙමෙයිද? මට කියන්න පොලි අනුපාතිකයේ වෙනස්ද කියලා? 3ද 4.2ද? 3. නෑ හරි. 3. 3 නේ? ඔව් 3. හරි. එහෙනම් ඉංග්‍රීසි මීඩියම් පොතේ ඇත්තේ 4.2ක් කියලා. ඒකයි වෙනස් වෙලා ඇත්තේ. 3යි මේ පොතේ තියෙන්නේ. හරි මම 3ට හදන්නම් පොඩි පොඩි වෙනස්කම් වේවි. අර විදිහටම තමයි. හරි. ඒ අනුව නිමල් ලබාගත හැකි ණය මුදල රෝමාංක 1 ණය මුදල. එහෙනම් ණය මුදල කියන්නේ වැටුපෙන් 10 ගුණයක්. 30000 වගේ 10 ගුණයක්. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 3ක්. හරි. 3.5යි. හරි. අංක 2 ණය මුදල සඳහා ගෙවීමට ඇති කාලය මාස කීයද? අවුරුදු 5ක්.
ඒ කියන්නේ අවුරුද්දක් මාස 12යි. ඒක ඉතින් දැනගන්න ඕනේ මම දන්නේ නැහැ. 12 5 මාස 60යි. දැන් මට කෙනෙක් කියන්නකෝ මේ මාස 60යි කියන්නේ මාස එකක 60යි නේද? පාරමී යවු නේද? හරි. ඔව් කියන උත්තරයක් නැද්ද කාගෙන්වත් මට ඇහෙන්නේ? අවුරුදු 5ක් කියන්නේ මාස එකක එහෙම නැත්නම් මාස 60ක් කියන්නේ මාස එකක 60ක්ද? ඔව්ද? හරි. දැන් උන්ට තේරලා තියෙනවා. ඒක දෙකක්. දැන් තේරෙනවනේ. මාස එකක නෙවෙයි. මාස ගාන කියන්නේ වාරික ගාන. ඒක හරි. හැබැයි මාස ගාන එහෙම නැත්නම් වාරික ගාන කියන්නේ මාස එකක නෙවෙයි. ඕක පටලවා ගන්න එපා. හරි. වැඩේ පැහැදිලි. දැන් එහෙමනම් අංක 3 ණය මුදල සඳහා පොලිය අය කරගන්න ලබන්නේ හීනවන ශේෂ ක්‍රමයට නම් ගෙවිය යුතු මුළු පොලිය ගන්න. එහෙනම් මුළු පොලිය ගන්න කරන්න බෑ අපිට එකපාර එක ස්ටෙප් එකකින් හොයන්න බෑ. මුළු පොලිය ගන්න කරන්න නම් අර පියවර 3ම කරන්න වෙනවා. මුළු පොලිය ගන්න කරන්න නම් පියවර 3ක් කරන්න වෙනවා. මුලින්ම හොයාගන්න වෙනවා මාසික ණය. එහෙම නැත්නම් වාරික එක ණය මුදල කියන්නත් පුළුවන්. එහෙනම් මාසික ණය මුදල හොයන්න නම් ලක්ෂ 3 බෙදන්න වෙනවා වාරික ගාණෙන්. ඒ කියන්නේ 60. ඒ අනුව රුපියල් 6ට 1යි මෙතනට 5යි 5000යි. ඒක තමයි මුළු පොලිය හොයද්දි පළවෙනි පියවර. මාසික ණය. ඊළඟට මාස ඒකකයට පොලිය. අර අන්තිම වාරයට ගෙවන පොලිය. මාස ඒකකයට පොලිය. එහෙනම් 5000න් 103ක් හැබැයි පොලිය අනුපාතකයේ වාර්ෂිකයි. ඒක මාසික කරන්න 12න් බෙදන්න ඕනේ. ඒ කියන්නේ 12න් එකකින් වැඩි කරන්න ඕනේ. 0.2ට 0.2ක් 3ට 1යි මෙතනට 4යි 4ට 1යි මෙතනට 12.5යි. එහෙනම් රුපියල් 12යි ශත 50යි. මෙන්න මාස ඒකකයට පොලිය. ඒ කියන්නේ එක වතාවකදී එක අවසාන වතාවේදී 12යි ශත 50ක පොලිය. ඒ වගේ අවම අවස්ථා වගේ කී වාරයක් තියෙනවද කියලා බලන්න. අර මං කියව විශේෂ ඒකකේ මාස ඒකක ගණන පොලිය ගෙවන මුළු වාර ගණන ඒක හොයන්න නම් වාරික ගාන 60යි ඊට එකක් එකතු කරලා වැඩි කරලා ඒක දෙකෙන් බෙදන්න ඕනේ. ඒ අනුව මං හිතන්නේ මෙතන මට එනවා මාස ඒකක 1830ක්. අන්න ඔය පියවර 3ම කරාට පස්සේ මුළු පොලිය හොයාගන්න පුළුවන්. එහෙනම් මුළු පොලිය ඇවිල්ලා එක වතාවකදී 12යි ශත 50 ගානේ වාර 1830ක්. කෙනෙක් කියන්නකෝ මුළු පොලිය ආවේ කීයද කියලා? 22000 ගානක් දාවේ. ඔව්. 22875ක්. 22875. මෙන්න ගෙවන මුළු පොලිය. හරි ගියපු අය ඉන්නවද උතන්ට වෙනකන්? මෙන්න මේ අණු පියවර 3 ඔස්සේ 4 වෙනි පියවර කරගත්තා. 22.870. මම හිතනවා ඉතින් කැලේ එක පාවිච්චි කරන්නේ නැතුව ඔක වැඩි කරලා ගන්න නැති දශම අමතක කරලා වැඩි කරලා අන්තිමට දශම දිත තියලා. මොකද විභාගෙදී ඒක එන්නේ නැහැ. හරි. ලකෙත් ඉන්නවා හොඳයි. හරි. රාශිනි කියන්නේත් ඒක තමයි. සඳුල් හරි. හරි කොලෙනි කියන වෙන උත්තරයක් 23යි 775. ඒක ටිකක් ඇතයි වගේ මට හිතෙන්නේ ඒක වෙන්නේ විදිය නැහැ. 22.875. හරි. බහුතරයක් ඒ උත්තරය ඇවිල්ලා තියෙනවා. හරි. කොලෙනි වැඩි කිරීමේ තියෙන සුපුරුදු පරිදි කර්ම දෝෂ බල දීලා වැරදෙන්නේ නැති. ඒක තමයි වෙලා ඇත්තේ. අපේ නිතිජය මොකද අත්වේ කරලාද? හරි. විමානි හරි. ඒ අනුව ඔන්න රෝමාංක 3ත් හරි. රෝමාංක 4 හීනවන ශේෂ ක්‍රමයේ යටතේ ණය පියවීම සඳහා ගෙවිය යුතු මුළු මුදල සොයන්න. අන්න ගෙවිය යුතු මුළු මුදල. එහෙනම් ගෙවිය යුතු මුළු මුදල කියන්නේ මුළු ණය එකතු කිරීම මුළු පොලිය. මුළු ණය කොච්චරද? දැන් කියාවි ඉතින් 5000 කියලා. මුළු ණය 5000ද? මුළු ණය 5000 නෙවෙයි. ඒ ඇවිල්ලා මාසිකව ගෙවන ණය. මුළු ණය වෙන්නේ කොච්චරද? ලක්ෂ 3. එහෙනම් ලක්ෂ 3යි ඊට අමතරව 22875යි. එහෙනම් ඔක්කොම කීයක්ද රුපියල්? 3,22,875.
3,22,875 අවසාන පියවර රෝමාංක 5 එහෙමනම් මාස වාරික එක අගය. එහෙනම් මාස වාරික එක අගය කියන්නේ මොකද්ද? මෙච්චර මුළු මුදලක් ගෙවන්ට ඕන මාස 60කදී. එහෙනම් මේක 60න් බෙදන්න ඕන. අන්න එතකොට එනවා පොලිසයිත වාරිකය. පොලියයි ණයයි කොච්චරද කියලා. පරිමේ කියනවා අපිට එනවලු 52,000 ගාණක් එනවලු 758ක් එනවා. නෑ. මේක ලස්සට බෙදෙන්න ඕන. හොඳයි. වල්මි කියනවා 5,381යි 725ක් එනවා. චර්තු දානත් ඒකමයි කියන්නේ. ඔව් 5,381යි 725. හොඳයි. සතුටුයි මේක කරලා තියනවා. ඒ කියන්නේ අපේ කට්ටිය උමනාවෙන් 5,391ක් කියලා නෙවෙයිද කියන සුපුරුදු පරිදි කර්ම දෝෂ බල දෙන්න තවත් එක්කෙනෙක් අන්න බෙදීම වරද්ද ගන්න තවත් එක්කෙනෙක් කුලණි වගේම හරි විදුෂාන් කියන්නේ 5,381යි 725. පෙරේර මොකද්ද උත්තරේ? ඒකද පෙරේර කරලා නැද්ද දන්නේ නැහැ සමහරක් විට. දැන් මට ඒක පුළුවන් කියලා හිතාගෙන ඇති සමහරක් විට කරලා නැතුව ඇති. 5,381යි 725යි. මම බෙදන්න ඕනේද? අපහද. ඒකත් කියලා දුන්නොත් හොඳයි වගේ කියලා මගේ හිත කියනවා දැන්. හරි. එහෙනම් බලා ගන්න වල බෙදෙන විදිය. හරි මම මේ ටික මකලා දාන්නද? හරි අඩුපාඩු තියෙනවනේ ඉක්මනට හදාගන්න මම බෙදෙන විදියට කියලා දෙන්නම් බබාලාට ඉක්මනට. අමානි මොකද අත්තේ හරිද බෙදීම කරගන්න බැරුව ඇති. හරි 3,22,875 අපි බෙදන්න ඕනේ 60. නිවින්දි බලාගමු කුලනි බලාගමු 3ට නෑ 32කටත් නෑ 322කට. එහෙනම් 322කට 60 ගොඩවල් අපිට දාගන්න පුළුවන් වෙයි. අපිට හිතා ගන්න බැරි නම් අර බබාලගේ විදියට පොඩි කාලේ 6ේදී අපි කරන විදියට 60 ගොඩවල් එකතු කරමින් බලන්නත් පුළුවන්. හරි. ඒ අනුව ගොඩවල් 5ක් කියමු. 60 5ක් 300යි. ඉතිරි වෙනවා ඔන්න 22ක්. 8 ගත්ත පල්ලෙහාට. හරි. දැන් 228ට 60 ගොඩවල් එකතු කරමින් බලමු. මහ ලොකු දෙයක් නෙවෙයි. එකතු කරමින් බලමු. එතකොට ගොඩවල් 3ක් පුළුවන් වෙයි. 180යි. ඉතුරු වෙනවා අපිට ළමයි 48ක්. ගත්ත 7 පල්ලෙහාට. ඒ අනුව අපිට එනවා 487ක්. 60 ගොඩවල් ටිකක් එකතු කරලා බලමු. ගොඩවල් ඒවි 8ක්. 8 වරක් 6 48යි. මම එහෙමයි ඔළුවට ගන්නෙ. 480යි. ඉතිරි වෙනවා 7ක්. 5 ගත්ත පල්ලෙහාට. 75ට 1යි. ඉතිරි වෙනවා 15ක්. ඔන්න දශම දෙකක් තියලා බිංදුවක් ගත්තා. 150ට 2යි. 60ව දෙකක් 120යි. 30ක් ඉතිරි. තව බිංදුවක් ගත්ත 300ට 5යි. හරිද දැන්? ඔන්න දැන් බෙදෙන විදියත් බබාලට කිව්වා. හරි. දැන් මම හිතන්නේ හරි. 5,381යි 725ක් එනවා. හරි අනුමාත්‍රකාව ලියන්න. වාරිකයක වටිනාකම දුන් විට වාරිකයක වටිනාකම දුන් විට වාරිකයක වටිනාකම දුන් විට වාරිකයක වටිනාකම දුන් විට වාර්ෂික පොලී අනුපාතිකය ගණනය කිරීම. වාරිකයක වටිනාකම දුන් විට වාර්ෂික පොලී අනුපාතිකය ගණනය කිරීම. හරි වාරිකයක වටිනාකම දුන් විට වාර්ෂික පොලී අනුපාතිකය ගණනය කිරීම. මේක තමයි බහුලවම විභාගයේදී ඇවිල්ලා තියෙන අවස්ථාව. හරි ගිය අවුරුද්දේත් මතක විදියට කලින් අවුරුද්දේත් මතක විදියට අපිට ඇවිල්ලා තිබ්බේ වාර්ෂික පොලී අනුපාතිකය. වාරිකයේ වටිනාකම ඒගොල්ලෝ දෙනවා. ඇත්තටම වාරිකයේ වටිනාකම හොයන එක එච්චර ලොකු කේස් එකකුත් නැහැ. ඒක අනිත් පැත්තට දෙද්දි පොඩ්ඩක් විතර පටලවා ගන්නත් පුළුවන්. ඒ නිසා ගොඩක් විට පැටලෙන අවස්ථාව තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ
පොලිය අනුපාතිකය වහන්නේ. ඔච්චරයි ඔය ගැටලුව આવොත් එක්ක වාරකයේ වටිනාකම හොයන්නේවි එක්ක පොලිය අනුපාතිකය වහන්නේ. හැබැයි අපි දැන් ඊළඟට පටන් ගන්න පාඩම ව්‍යාපාර හා කොටස් එකේදී ගැටලු ආකාර ගොඩක් තියෙනවා. හරි ඒක ගොඩක් විට පළවෙනි කොටසේ අර අනිවාර්ය ප්‍රශ්න පහින් එකක් විදියට දැන් දෙනවා. ඒ ගැටලුව එතනට දානවා දැන්. මේ අන්තිම අවුරුදු 3-4 කාල සීමාවෙදී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ගොඩක් ටර්ම් ටෙස්ට් වලදී ඒක දීලම දෙන්නේ කෙලින්ම පළවෙනි කොටසේ අර අනිවාර්ය ප්‍රශ්න පහින් එකක් විදියට. එතනට තව පොඩි පොලි කොටසකුත් දාලා ඒ ගැටලුව හදනවා එතන. එතකොට ව්‍යාපාර හා කොටස් එකත් හීනවන ශේෂ ක්‍රමයක් අනිවාර්යෙන් විභාගෙ දෙනවා. පාඩම් දෙකම එනවා. දෙකෙන් එකක් ඉස්සරහා. නමුත් දැන් පාඩම් දෙකම සම්බන්ධ කරමින් අහනවා. හරිද? ඒ නිසා දෙකටම බහැලා කරන එක ලකුණු 20ක් ගන්න 200න් වැදගත් වෙනවා. හරිද? හරි. ලියාගමු පළවෙනි උදාහරණේ සාකච්ඡාව. හරි. මෙහෙම දාගමු. හරි. රුපියල් 30000ක් වටිනා ලියා ගන්නකො. රුපියල් 30000ක් වටිනා. රුපියල් 30000ක් වටිනා රූපවාහිනී යන්ත්‍රයක් පළමුව රුපියල් 10000ක් ගෙවා රුපියල් 10000ක් ගෙවා ඉතිරිය රුපියල් 2220 20ක් බැගින් වූ රුපියල් 2220ක් බැගින් වූ පොලී සහිත මාස වාරික 10කදී පොලී සහිත මාස වාරික 10කදී හීනවන ශේෂ ක්‍රමයේ යටතේ ගෙවීමට ගත හැක. ගෙවීමට ගත හැක. 2220 බැගින් වූ පොලී සහිත මාස වාරික 10කදී ගෙවීමට ගත හැක. හරිද? අය කරන වාර්ෂික පොලී අනුපාතිකය ගණනය කරන්න. අය කරන වාර්ෂික පොලී අනුපාතිකය ගණනය කරන්න. දැන් ගාන හොඳට කියවන්න. ඔළුවට සාරාංශයක් ගන්න දීලා තියෙන තොරතුරු මොනවාද කියලා. සාරාංශයක් ගන්න මොනවාද අපිට දීලා තියෙන තොරතුරු කියලා. පළවෙනි එක අපිට දීලා තියෙනවා මොකක්ද? භාණ්ඩය සඳහා භාණ්ඩේ වටිනාකම. ආරම්භක ගෙවීම මුලින් කොච්චරක් ගෙවුවද? ඊළඟට අපි ඔය කියන ඉතිරි ණය මුදල කොච්චර කාල සීමාව, ඒ කියන්නේ කාලය දීලා තියෙනවා. ඊළඟට මේ 2220ක් කියලා කතාවක් කියනවා. මොකද්ද ඔය 2220 කියන්නේ? අපි එක වතාවකට ගිහිල්ලා ගෙවන්න ඕන ණය මුදලද? ඔයගොල්ලෝ හිතන්නේ මොකක්ද?
ඔය කියන්නේ අපි එක මාසයකදී ගෙවන්න ඕන ණය මුදලද? අපි 2220යි කියලා කිව්වේ එක වාරිකයකට ගිහිල්ලා ගෙවන්න ඕන ණය මුදලද? එහෙම නැත්නම් පොලි මුදලද? පාරමී කියනවා පොලිය තමයි 2220ක් වෙන්නේ කියලා. හවුද? එක වතාවකට අපි ගිහිල්ලා ගෙවන්න ඕන පොලි මුදල 2220ක්ද? නැහැ. නැහැ. එහෙනම් ඇත්තටම මොකද්ද ඔය 2220 කියන්නේ? ඔය 2220 කියන්නේ මොකද්ද? අපි අර කලින් කරපු ගාන. අපි මෙච්චර වෙලා මේ පාඩමේ ඉගෙන ගත්ත කොටස තමයි මේ වෙව්වේ දැන්. කෙලින්ම ඒගොල්ලෝ දීලා තියෙන්නේ අපිට. ඒතර මොකද්ද? අන්න හරි. ඔය කියන කාරණා දෙකම. එහෙනම් පොලියක් තියෙනවා අපේ ණය මුදලෙන් කොටසකුත් තියෙනවා. ඒ දෙකම එකතු වුණාම එන ගාන තමයි 2220 කියන්නේ. ඒ කියන්නේ ණය මුදලෙන් කොටසකුත් තියෙනවා පොලි මුදලෙන් කොටසකුත් තියෙනවා. ණයෙන් කොටසයි පොලියෙන් කොටසයි දෙකේම එකතුවක් තමයි ඔය 2220 කියන්නේ. හරිද? ඒ වගේ වාර කීයක් ගෙවන්න ඕනේද? වාරික කීයකදීද? වාරික 10කදී තමයි වැඩේ ඉවර කරන්න ඕනේ. හරිද? දැන් චුට්ටක් බලමු එහෙමනම්. හරි. කොහොමද මේක කරන්න කියලා. මේකත් අර විදියටම අනුපිළිවෙලක් තියෙනවා. දැන් අරකෙදි පියවර 6ක් ගිහිල්ලා තමයි අවසාන කොටස කරගන්න පුළුවන්. මේකෙත් පියවර 6ක් ගිහිල්ලා තමයි අවසාන කොටස කරගන්න පුළුවන්. දැන් මේ කියන අනු පියවරවල් ටික ඔලුවට ගන්න. මොකද්ද අපි කරන්න කියලා. අරකෙදි වගේම මේකෙත් ආරම්භක පියවර මෙන්න මෙහෙම දෙයක්. අපි සහ ඒගොල්ලෝ අතර තියෙන ණය බැඳීම. එහෙම නැත්නම් ඉතිරි ණය මුදල. ඉතිරි ණය මුදල හොයාගන්න. ඉතිරි ණය මුදල. එහෙනම් ඉතිරි ණය මුදල හොයාගන්නේ කොහොමද? කොහොමද කොච්චරක් ඉතිරි වෙනවද කියලා. භාණ්ඩයේ වටිනාකම 30000යි. මුලින් 10000ක් ගෙවනවා. එහෙනම් ඉතිරි ණය මුදල වෙන්නේ රුපියල් 20000ක්. ඉතිරි වෙන ණය මුදල ඇවිල්ලා රුපියල් 20000ක්. හරිද? ඔච්චරක් තමයි අපි ඒගොල්ලෝ අතර තියෙන ණය බැඳීම. රුපියල් 20000ක් ණය. ඒක පැහැදිලිද? ආරම්භක පියවර අපි කොච්චරක් ඒගොල්ලොත් එක්ක ණය බැඳීමේ ඉන්නවද කියලා. දෙවෙනි පියවර දැන් පොඩි වෙනසක් තියෙනවා. වාරික ලෙස ගෙවන මුළු මුදල. නැවතත් මේ වචනේ හොඳට ගන්න ඔළුවට. වාරික ලෙස ගෙවන මුළු මුදල. මුළු මුදල. වාරික විදියට ගෙවන මුළු මුදල. ඒ කිව්වේ ණයයි පොලියයි දෙකම. ඇයි දැන් 2220 ඇතුලේ ණයෙන් කොටසක් තියෙනවා පොලියනොත් කොටසක් තියෙනවානේ. එතකොට වාරික විදියට ගෙවාගෙන යනවා කියන්නේ අපේ ණය ටිකක් ගෙවිලා ඉවරයි අපේ පොලි ටිකක් ගෙවිලා ඉවරයි. එහෙනම් කොහොමද අපි වාරික ලෙස ගෙවන මුළු මුදල හොයන්නේ? ඉතින් 2220යිනේ. ඒ වගේ කීවතාවක්ද වාරික 10ක් ගෙවන්න ඕන. වාරික 10ක් ගෙවන්න ඕන. එහෙනම් මොකද්ද කරන්න ඕන? 2220 ගානේ 10 වතාව. ඒ කියන්නේ රුපියල් 2,22,000. නෑ. 22,200ක් එනවා. 22,200ක් එනවා. එහෙනම් මෙන්න අපි වාරික විදියට ගෙවන මුළු මුදල. එතකොට මුළු මුදල කියන්නේ ණයයි පොලියයි ඔක්කොමනේ. එතකොට මේ 22,200 ඇතුලේ ණයක් තියෙනවා පොලියක් තියෙනවා. ඔක්කොම ටික තියෙනවා. එහෙනම් කාටද පුළුවන් කියන්නේ මේ පියවරවල් දෙක ඔස්සේ තුන්වෙනි පියවර ගැන අදහසක්. මේ කියන පියවරවල් දෙක ඔස්සේ ඕගලන්ට කියන්න බැරිද තුන්වෙනි පියවර මොකක් වෙන්න පුළුවන්ද කියලා. අදහසක් දෙන්නකෝ. කැමති කට්ටිය ඔක්කොමලා සම්බන්ධ වෙනවනේ. මොකක්ද පියවර දෙක ඔස්සේ තුන්වෙනි පියවර විදියට ගන්න පුළුවන්? මේකයි ඇසුරෙන් මට තුන්වෙනි පියවර ඕගොල්ලෝම හිතලා කියන්නේ. අන්න හරි. සචින්ට අදහසක් තියෙනවා. හරි. සාජික අදහසක් තියෙනවා. හොඳයි. ගෙම්හානි නෑ. අදහස පැහැදිලි මදි. දැන් මම පළවෙනි පියවරේදී හොයාගත්තා අපේ ඉතිරි ණය මුදල කොච්චරක්ද කියලා. දෙවෙනි පියවරේදී හොයාගත්තා වාරික ලෙස ගෙවන මුළු මුදල කොච්චරක්ද කියලා. හරි. උදානි හරි. කිව්ව කතාව හරි. වෙනුකි හරි. හොඳයි. නිවින්දි අදහස හරි. නිසල්ම හරි. නෑ නිසල්ම ඒක නෙවෙයි. නෑ හිරෝෂ එකක් නෙවෙයි. අන්න හරි රශිනි.
විහින්දි හරි. ශාස්ත්‍රි හරි. මොකද ඇත්තටම අපි මේකෙදී පළවෙනි පියවර දෙක ඔස්සේ තුන්වෙනි පියවර හිතන්න ඕන. මුලින්ම හොයාගත්ත අපේ මුළු ණය මුදල, දෙවෙනියට හොයාගත්ත අපි ගෙවන මුළු මුදල. මුළු මුදල කියන්නේ ණය පොලිය ඔක්කොම ටිකක් දන්නවද? ණයක් දන්නවා අපි මුළු ණය කොච්චරද? ණයයි මුදලයි ඔක්කොමත් දන්න. එහෙනම් මොකද අපේ ඊළඟ පියවර? මල්මි හරි. මොකද්ද හොයාගන්න පුළුවන්? ගෙවන මුළු පොලිය හොයාගන්න පුළුවන්. ගෙවන මුළු පොලිය හොයාගන්න පුළුවන්. සනුද එහෙම නෙවෙයිද බලන්න. අපි දන්නවා නම් ඉතිරි වන ණය මුදල ලක්ෂ 2යි කියලා. මේ රුපියල් 20000යි කියලා. ඒත් එක්කම අපි ගෙවන මුළු මුදල 22200යි කියලා. ඉතින් අපි ඇත්තටම ණය 20000යි. හැබැයි අපි වාරික ලෙස ගෙවනවා 22200ක්. ඇයි මේ වැඩිපුර ගෙවන්නේ? මේ වැඩිපුර ගෙවන ගාණ කියන්නේ මොකද්ද? අපේ අර දඩ මුදල. ඒ කිව්වේ අපේ පොලිය. එහෙනම් 22200න් අර 20000 අඩු කරමු. එහෙමනම් ඒ රුපියල් 2200ක් කියලා. එහෙනම් ඇත්තටම රුපියල් 2200ක් කියන්නේ මොකක්ද? අපි වැඩිපුර ගෙවන ගාණ. ඉතින් වැඩිපුර ගෙවන ගාණ කියන්නේ මොකක්ද අපේ පොලිය? එහෙනම් අපි දන්නවා අපි ගෙවන මුළු පොලිය කොච්චරද? රුපියල් 2200ක් මුළු පොලිය විදියට ගෙවනවා කියලා. දැන් ඊළඟට අපේ හතරවෙනි කාරණේ විදියට අපි හිතනවා මෙච්චර මුළු පොලියක් ගෙවන්නේ කී වාරයක්? පොලිය ගෙවන වාර කීයකදීද? අර මම කිව්ව විශේෂ ඒකකින්. ඇයි අපිට ඒක අත්‍යවශ්‍යයි මේ වැඩේ කරගන්න. එහෙනම් දැන් අපි ඊළඟට හොයාගන්නවා අර පොලිය ගෙවන වාර ගාන. එහෙම නැත්නම් මාස ඒකක ගණන. කොච්චර පොලි වාර ගානකදීද මෙච්චර මුළු පොලියක් ගෙව්වේ කියලා. එහෙනම් මාස ඒකක ගණන හොයන්නේ කොහොමද? කොහොමද මාස ඒකක ගණන හොයන්නේ අපි එහෙමනම්? වාරික ගාන 10යි. ඒක වැඩි කරනවා එකක් එකතු කරලා ඒ එන උත්තරේ බෙදනවා දෙකකින්. එහෙනම් වාරික 55. මාස ඒකක 55කදී තමයි මෙච්චර පොලියක් ගෙවලා තියෙන්නේ. දැන් එහෙමනම් පියවරංග 3 සහ පියවරංග 4 ඔස්සේ අපිට පස්වෙනි පියවර ගැන අදහසක් එන්න පුළුවන්. කාට හරි ඒවිද පස්වෙනි පියවර ගැන? මේ දෙක ඇසුරෙන් පස්වෙනි පියවර හිතන්න පුළුවන්. මෙතනදී හොයාගත්ත මුළු පොලිය, මෙතනදී හොයාගත්ත පොලිය ගෙවන වාර ගාන. ඒ දෙක ඔස්සේ අපිට පස්වෙනි පියවර හිතා ගන්න පුළුවන්. මොකද අපි පස්වෙනි පියවර වෙන්නේ. මෙතනදී අපි හොයාගන්නවා ගෙවන මුළු පොලිය. මෙතනදී අපි හොයාගන්නවා පොලිය ගෙවන වාර ගාන. නැතිනම් මාස එකක ගාන. එහෙනම් මේ දෙක ඔස්සේ මොකද්ද තමාෂි ගන්න පුළුවන් ඊළඟ පියවර? අන්න හරි. නෑ කුලණි. ඒක වැරදි කුලණි. කුලණි වැරදි තැනක හිටියේ. නෑ. කුලණි හිතුවේ වැරදි කතාවක්. ඒක නෙමෙයි. අන්න හරි. මොකද එතනදී එන්නේ එහෙමනම්? හොඳයි. ගොඩක් කට්ටියට අදහසක ඉන්න හොඳයි. මාස ඒකකයට පොලිය. දැන් කියද්දී හිතේ නැද්ද බලන්න මම කිව්වද සෙදිනි මාස ඒකකයට පොලිය. මොකද මාස ඒකකයට පොලිය කියලා අදහස් කරන්නේ. එක වාරයකදී ගෙවන පොලිය. ඉතින් මුළු පොලිය කුලණි දන්නවනම් මේ ඇවිල්ලා මාස ඒකකයට පොලිය නෙවෙයි කුලණි හිතුවේ මාස ඒකකයට පොලිය කියලා. මේන්නේ මුළු පොලිය. ගෙවන මුළු පොලිය. ඒ කියන්නේ අර ඔක්කොම කාල සීමාවෙදී අපි ගෙවන මුළු පොලිය. මේ ආවේ මොකක්ද? පොලිය ගෙවන අර වාර ගන්න විශේෂ ඒකකේ. ඒ අනුව එහෙමනම් අර කිව්ව මුළු පොලිය මේ කිව්ව මුළු වාර ගානෙන් බෙදුවම එන්නේ මොකක්ද? එක මාස ඒකකයකට පොලිය කොච්චරද කියලා. එහෙනම් ඔය කියන 2255න් බෙදුවොත් මම හිතන්නේ හරියටම බෙදනවා ඇති කියලා. 4යි නේ. ඒ කියන්නේ 40යි. එහෙනම් මාස ඒකකයකට පොලිය කීයද? රුපියල් 40. දැන් අපි බලන්න ඕනේ මෙච්චර මාස ඒකකයකට රුපියල් 40ක පොලියක් ලැබෙන්න නම් මාසිකව අපි ගෙවන ණය කොච්චරද කියලා. මාසික ණය මුදල කොච්චරද කියලා. කොහොමද ළමයි මාසික ණය මුදල හොයාගන්නේ? මාසික ණය මුදල මාසිකව ගෙවන ණය මුදල දැන් පොලිය නෙවෙයි මේක ඔළුවේ තියාගන්න. මාසික ණය මුදල. හොඳයි. කොහොමද මාසික ණය මුදල හොයාගන්නේ? ඉතින් අපි දන්නවා අපි කොච්චරක් මුළු ණයක් තියෙනවද? 20000ක ණයක් තියෙනවා. එතකොට ඒ 20000 ණය
නෑ. 40 නෙවෙයි. කුලණී ආපහු සැරයක් පටලව ගත්තා. 40 කියන්නේ මාස ඒකකයට පොලියනේ. ඔය කියන මුළු ණය මුදල අපි මාස කීයකදීද වාරික කීයකදීද ගෙවලා ඉවර කරන්න ඕනේ? වාරික 10කදී. එහෙනම් මොකද කරන්න ඕනේ? සාචිකත් වැරදි 40 වැදගත් නෑ. 40 කියන්නේ මාස ඒකකයට පොලිය. මොකද කරන්න ඕනේ අපි? මුළු ණය මුදල 20000යි ඒක බෙදන්න ඕනේ අපි කීයෙන්ද? අන්න 10යි. ඒ කියන්නේ කීයද? රුපියල් 2000. හරිද? මෙන්න එහෙමනම් මාසිකව ගෙවන ණය මුදල. කට්ටිය කියනවා 20000 40න් බෙදන්නලු. ඇයි දන්නේ 40න් බෙදන්නේ? ඒ අර සී කල්පනාවක් හරියටම අරගන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. 40 කියන්නේ මාස ඒකකයට පොලියනේ. ඒකෙන් බෙදලා හරියන්නේ නැහැ. ඉතින් මුළු ණය මුදල 20000 නම් ඒක ගෙවන්න තියෙන්නේ වාර 10කදී නම් එක මාසයකට මාසිකව ගෙවන්න. එහෙම නැත්නම් වාරිකව ගෙවන්න ඕන. ණය මුදල කියන්නේ කොච්චරද? අර 20000 10න් බෙදන්න. හරි නේද? එහෙනම් ඔන්න පියවර 6 ඉවර වුණා. මේ ඔස්සේ ගිහිල්ලා මෙන්න මේ ස්ටෙප් දෙක තමයි ඕනේ. මේ කොටස් දෙක නැතුව මේ වැඩේ කරන්න බෑ. මේ කාරණා දෙක හොයාගන්න තමයි මේ මුළු වැඩේම කරේ. මොකද්ද? මාසික ණය මුදල හොයාගන්න ඕනේ. මාස ඒකකයට පොලිය හොයාගන්න ඕනේ. මේ කාරණා දෙකම දන්නව නම් විතරයි අවසාන ස්ටෙප් එක වාර්ෂික පොලිය අනුපාතකය හොයන්න පුළුවන්. ඉතින් මාස ඒකකයට පොලිය හොයන්න නම් මේ පියවරවල් 4 කරන්න ඕනේ. මාසික ණය මුදල හොයන්න නම් මේ පළවෙනි පියවරෙන් පස්සේ වාරික ගාණයෙන් බෙදලා මාසික ණය මුදල හොයාගන්න පුළුවන්. අවසාන පියවර එහෙමනම් හොඳට මතක තියාගත යුතු කාරණේ කොහොමද වාර්ෂික පොලිය අනුපාතකය ගන්න කියලා. එහෙනම් වාර්ෂික පොලිය අනුපාතකය කියන්නේ හරි වාර්ෂික පොලිය අනුපාතකය කියන්නේ මොකක්ද? අපි කොච්චර මාසික ණයක් ගෙවනවද? ඒ මාසික ණයට අදාළව මාස ඒකකයට පොලිය කොච්චරද? මාස ඒකකයට පොලිය කොච්චරද? මාසික ණයට අදාළව මාස ඒකකයට පොලිය කොච්චරද? එහෙනම් මේ ඉන්නේ භාගයක් මාසික ණයට අදාළව කොච්චර මාස ඒකකයකට පොලියක්. නිකම් පොලියක් නෙවෙයි මාස ඒකකයකට පොලිය කොච්චරද? එහෙනම් ඒක ප්‍රතිශතයක් කරන්න මොකද අපි කරන්න ඕනේ? අපි දන්න ඕනෑම භාගයක් ප්‍රතිශතයක් කරන්න 100න් වැඩි කරන්න ඕනේ. හැබැයි දැන් මේකේ තව ප්‍රශ්නයක් තියෙනවා. අපි හොයන්නේ වාර්ෂික පොලිය අනුපාතිකය. එතකොට මේක තියෙන්නේ මාසික ණය. මේක තියෙන්නේ මාස ඒකකයට පොලිය. මාසික ණයට මාස ඒකකයට පොලිය. ඒතර මේ සම්පූර්ණ කතාවම එන ප්‍රතිශතය ඇවිල්ලා මාසික ප්‍රතිශතය. එහෙනම් මාසික ප්‍රතිශතය වාර්ෂික කරන්න මොකද කරන්න ඕනේ? අපි ආපහු 12න් වැඩි කරන්න ඕනේ. අර කලින් ස්ටෙප් එකේදී එහෙම නැත්නම් අපි කලින් කරපු ගණන් රටාවේදී 12න් එකකින් වැඩි කරා. නමුත් දැන් ඒකේ අනිත් පැත්තට යනවා. ඇයි? දැන් අපි මාසික පොලිය අනුපාතිකයක් වාර්ෂික පොලිය අනුපාතිකයක් බවට වෙනස් කරගන්න ඕනේ. ඇයි මේක තියෙන්නේ මාසික මේකත් මාසික ඒ නිසා ප්‍රතිශතයක් දෙන්නේ මාසික විදියට. ඒ මාසික ප්‍රතිශතය වාර්ෂික කරන්නයි අන්න 12න් වැඩි කරේ. හරිද? නැහැ සෙදිනේ ඒ මොකටද අපි එකතු කරන්නේ 2008 නෑ නෑ. ඒක වැරදි කතාවක්. හතලියක් එකතු කරන්නේ අපි මේකෙදි හොයන්න හදන්නේ මොකක්ද? වාර්ෂික පොලිය අනුපාතිකයනේ. ඒතර වාර්ෂික පොලිය අනුපාතිකය හොයන්න නම් අපි දැනගන්න ඕනේ අපි මාසිකව කොච්චර ණයක්ද ගෙවන්න තියෙන්නේ. ඒ මාසික ණයට අදාළව කොච්චර මාස ඒකකයකට පොලියක් ඕනේද? මං කිව්වේ මේ පියවරවල් දෙක තමයි අපි මුළු ගාණේදීම කල්පනා කරන්නේ. අපි එක මාස ඒකකයකට පොලිය කොච්චරද කියලා දැනගන්න ඕනේ. ඒ පොලිය ගෙවන්නේ කොච්චර මාසික ණය මුදලකටද කියලා දැනගන්න. ඉතින් අපිට අපෝ මේ දෙක එකතු කරන්න ඕනේ. අපිට ඕනේ එහෙමනම් ඒ කියන ණය මුදලට ඒ කියන පොලිය මෙච්චරක් ගෙවුවනම් මෙච්චර මාසික ණය මුදලකට මෙච්චර පොලියක් ගෙවුවනම් ඊට අදාළ ප්‍රතිශතය මොකක්ද? ඒ නිසායි 100න් වැඩි කරන්නේ. ආපහු ඇයි 12න් වැඩි කරන්නේ? වාර්ෂික පොලිය අනුපාතිකයක් බවට පත් කරන්නේ. ඇයි? මේක මාසික ණය මාසික පොලිය එතකොට එන්නේ මාසික ප්‍රතිශතය. ඒක වාර්ෂික ප්‍රතිශතයක් කරන්නයි යන්න 12න් වැඩි කරන්න ඕනේ. හරි. ආපහු සැරයක් කියන්න ඉස්සෙල්ලා මේක දාගන්නකෝ. හරි. මාසික ණය ඇවිල්ලා රුපියල් 2000යි.
ඊට අදාළ පොලිය 40යි. ඒක 100න් වැඩි කරලා ආපහු 12න් වැඩි කරන්න. උත්තරේ ඔයගොල්ලෝ ගන්නකො බලන්න සුළු කරලා කීයක් එයිද කියලා. මට හිතෙන්නේ 0.2 කැපිලා යනවා. 1.1 1.2ක් 2ට 1යි 4ට 2යි. එහෙනම් දෙවරක් 12 24ක් එයි. මාසික නෙවෙයි වාර්ෂික පොලිය අනුපාතකය ඔන්න ඒ අපිට 124ක් කියලා. හරි ඉස්සෙල්ලා පියවරටි කණු පිළිවෙල දාගන්නකො. පිළිවෙලකට 100ෙන් දාගන්න 100ෙන් මම ආපහු කියලා දෙන්නම්. මම ওই ගාන ආපහු කියලා දෙන්නම් ඉස්සෙල්ලා. හරි මම ආපහු ওই ගාන කියලා දෙන්නම්. හරිද වැඩි ලියලා ඉවරද? ඔකමල තාම ලියනවද? හරි මම ආපහු පටන් ගන්නද? බලමුද? ඉවරයිනේ. හරි මම ආපහු කියන්නම්. මේක තමයි මම අර කිව්ව හිරවන ශේෂ ක්‍රමේ ප්‍රශ්නයක් ගොඩක්ම ලැබිලා තියෙන ආකාරය සහ ගොඩක්ම පැටලෙන ආකාරය. හරි. ආපහු හොඳට බලා ගන්න. මම ආපහු කියන්න මොකද කරන්න කියලා. කෙනෙක්ගේ මුලින්ම අදහසක් තිබ්බා දැන් තමාශික අදහසක් තිබ්බා මේ තුන්වෙනි පියවරේදී මේ ගන්න දේ අපිට දීලා තිබ්බ නේද කියලා. දැන් ඔයාලට වැරද්ද පැහැදිලි වෙන්නේ නැති ගන්න කියුවට පස්සේ මුලින් දීලා තියෙන්නේ මේක නෙවෙයි කියලා. 2200 නෙවෙයි මුලින් දීලා තියෙන්නේ. හරිද? ඒ වැරද්ද ඔයා ඉස්සෙල්ලා පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. හරි. ඔක්කොමලට මේක තමයි ගැටලුවක් තියෙන තැන, ගොඩක් පැටලෙන තැන. හොඳට අහගන්න. මොකද්ද මේ වෙන්නේ කියලා. හරි. දැන් සමහර කට්ටිය ක්‍රමානුකූලව අඩු වෙගෙන යනවා. හරි උපරිම සීමාව ඉඳලා තියෙන්නේ දැන්. මේ වැදගත්ම කොටස තමයි දැන් මේ යන්නේ. ඒ නිසා මම කැමතියි තව වැඩි වෙලාවක් ගන්නෙ නෑ. තව පොඩි වෙලාවක් ගන්නෙ. දැන් ඉවර වෙලා ඇති ඩේටා ඉවර වෙලා ඇති ප්‍රශ්න ගොඩක් ඇති මම දන්නවා. බඩගිනි ඇති. මටත් බඩගිනි. හරි මාත් කාලේ නෑ තාම. හරිද? පොඩ්ඩක් තව මිනිත්තු 4ක් ඉවසලා ඉන්න. තව පොඩ්ඩක් මිනිත්තු 4ක් ඉවසලා මේ ගාන කොහමරි ඉවරයක් කරගන්න අද. හරි. ඉක්මනටම දාලා ආපහු සැරයක් මේ පාඩමේ මේ කොටස මම ආපහු ඊළඟ දවසෙත් කියලා දෙන්න. හරි. ඊළඟ දවසෙත් මේක වැඩි ගණන් ප්‍රමාණයක් තව හදමු. එතකොට මේ කොටස ඉවර කරගන්න පුළුවන්. හරිද? ඒක එක්කෝ හෙට හරි එක්කෝ අනිත් රාත්‍රියේ හරි දාලා ටක් ගාලා ඉවර කරලා දෙන්නම් මේක. ඒ නිසා කරුණාකර තව මිනිත්තු 4ක් ඉවසීමෙන් බලාගන්න. මම කිව්වේ ඒකයි. මම හරි අකමැති මේ වැඩේ මෙහෙම කරන්න. නමුත් කරන්න දෙයක් නැහැ. කරන්න වෙනව දැන්. හරි. කොහොමද මේක ගන්නෙ කියලා. පළවෙනි දේ. ගැටලුව ඉස්සලාම කියවලා තේරුම් ගන්න. අපිට එක්තරා භාණ්ඩයක් තියෙනවලු. ඒ භාණ්ඩයේ මුලින් කොටසක් ගෙවන්න ඕනෙලු. ඉතිරිය මාස් පතා එහෙම නැත්නම් වාරික ලෙස රුපියල් 2220 බැගින් ගෙවලා ඉවර කරන්න ඕනෙලු. රුපියල් 2220 බැගින් වාරික 10කදී ගෙවා නිම කරන්න පුළුවන්. හැබැයි මේ 2220 කියන්නේ පොලිය සහිත වාරිකය. එතකොට මේ 2220 ඇතුලේ පොලියෙන් කොටසකුත් තියෙනවා. ඒ වගේ වාරික 10ක් ගෙවලා අපිට ණය නිදහස් වෙන්න පුළුවන්. පැහැදිලිද? ඔච්චරයි ගානේ දත්ත විදියට දුන්නේ අපිට. මුලින් මෙන්න මෙච්චරයි භාණ්ඩය වටින්නේ. මෙච්චරක් මුලින් ගෙවනවා. ඉතිරිය 2220 බැගින් වූ පොලි සහිත. එතකොට මේ 2220 ඇතුලේ පොලියෙන් යම්කිසි ප්‍රමාණිකුත් තියෙනවා, ණයෙන් යම්කිසි ප්‍රමාණිකුත් තියෙනවා. ඒ වගේ කොටස් 10ක් ගෙවද්දි අපි ණයෙන් නිදහස්. ඉස්සලා එතනට වෙනකන් තේරුණාද බලන්න. එතකොට 2220 වගේ 10 වතාවක් ගෙවලා අපිට පුළුවනි ණයෙන් නිදහස් වෙලා යන්න. පැහැදිලිද? ඒක තමයි ගැටලුව. අපේ ප්‍රශ්නේ තමයි අපි කොච්චරක් පොලි ගෙවලද වසරක් තුල පොලි අනුපාතිකයක් විදිහට. එහෙම නැත්නම් අපි ගෙවුව පොලියේ අනුපාතය කොච්චරද? කියන වාර්ෂිකව ගෙවපු පොලි අනුපාතිකය මොකක්ද කියන්නේ? ඉතින් වාර්ෂික පොලි අනුපාතිකය හොයන්න නම් මම මුලින් දැනගන්න ඕනේ මම කොච්චර පොලියක් එක මාස ඒකකයක් සඳහා ගෙවනවද? එහෙමනම් එක මාස ඒකකයක් සඳහා ගෙවන පොලිය ගෙවන්නේ එක මාසයකට මම කොච්චරක් ණයද? ඒ ණය සඳහා තමයි අර මාස ඒකකයට පොලියක් ගෙවන්නේ. ඉතින් අපි ගෙවන ණයට සාපේක්ෂ පොලිය බලලා ඒ කියන භාගය ප්‍රතිශතයක් කරන්න ඕන හින්දා 100න් වැඩි කරලා ආපහු ඒක 12න් වැඩි කරනවා. ඒක තමයි අපේ අර ලාස්ට් ස්ටෙප් එක, අන්තිම ස්ටෙප් එක. ඒක කරන්න කලින් මම මේ කරුණු දෙක හොයා ගන්න ඕනේ. මේ අවසාන පියවරේ තියෙන කරුණු දෙක හොයා ගන්න ඕනේ. ඒකට තමයි අර අනු පියවර 6ම කරන්න ඕනේ. මොකක්ද අපි හොයාගත යුතු කාරණා දෙක?
මාස ඒකකයට පොලිය සහ මාසික ණය කොච්චරද කියලා. ඔය කරුණු දෙක හොයාගන්න තමයි අර කියන කණපියවරවල් 6 අපි කරන්න ඕනේ. අතනදිත් අපි කලින් රටාවෙදිත් ගැටලු ආකාරවලදී කිව්ව මොකක් කරන්න කියලාද? හොයාගන්න ඕනේ මම අනුපියවරවල් 6. එතනින් පස්සේ තමයි වාරිකයේ වටිනාකම හෙව්වේ. ඒ වගේ මෙතනත් මේ අනුපියවර 6 ඔස්සේ තමයි අවසාන ස්ටෙප් එක කරගන්න පුළුවන් වෙන්නේ. හරි, එහෙනම් දැන් මුලින්ම අරමුණක් ඇති කරගන්න මම හොයාගන්න ඕනේ මාස ඒකකයට පොලියක්. මාස ඒකකයක් කියලා කිව්වේ අර අපි මුලදී ගානදී ආරම්භයේදී පාඩම ආරම්භ කරපු දවසේදී කිව්ව විදිහට පොලිය ගෙවන අවම අවස්ථාව. ඒ අවස්ථාවේදී ගෙවන පොලිය හොයාගන්න ඕනේ. ඒකයි මාස ඒකකයට පොලියක් හොයනවා කියන්නේ. ඒක හොයාගන්න කලින් මම දැනගන්න ඕනේ මම පොලිය ගෙවන මුළු වාර ගාන. එහෙම නැත්නම් අර කිව්ව විශේෂ ඒකකේ. මොකක්ද? මාස ඒකක ප්‍රමාණය කොච්චරද? ඒක නම් හොයාගන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. මොකද වාරික ගාන දන්නවනම් ත්‍රිකෝණ සංඛ්‍යාවක් හොයන විදිහට හොයන්න තියෙනවා. දැන් වාරික ගාන 10යි කියලා දන්නවනේ. එහෙනම් මාස ඒකක ගාන හොයන එක නම් අවුලක්ම නැහැ. පුළුවන් කරගන්න. හැබැයි දැන් මාස ඒකක ගාන දැනගත්තට වැඩක් නැහැ. මම හොයාගන්න ඕනේ එච්චර මාස ඒකක ගානකදී කොච්චර මුළු පොලියක් ගෙවුවද කියලා. මම හොයාගන්න ඕනේ මං ගෙවුව මුළු පොලිය කොච්චරද කියලා. එහෙනම් මුළු පොලිය හොයාගන්න ඕනේ ඊට කලින්. එහෙනම් මුළු පොලියත් මම දන්නවනම් මාස එක ගානක් මම දන්නවනම් මට පුළුවන්නේ එක මාස ඒකකයට පොලිය හොයාගන්න. අන්න ඇත්තටම අපි ඕකයි කරන්නේ. අපි හොයාගන්නවා මුළු පොලිය, අපි හොයාගන්නවා මාස ඒකක ගාන. ඒ අනුව එක මාස ඒකකයකට පොලිය. මම ඒකයි ඔයගලන්ට කියන්නේ. ඕගලන්ට මේක කරන්නම ඔළුවට ගොඩාක් ලොකු වදයක් නම් කරුණාකර මෙන්න මේ කියන සම්බන්ධතාවය අවසාන සූත්‍රය මේක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඒක ඔළුවේ තියාගත්ත ගමන් ඕගලන්ට පැහැදිලි ගාන යා යුතු මාර්ගය මොකක්ද කියලා. මම හොයාගන්න ඕනේ මාස ඒකකයකට පොලිය. මම හොයාගන්න ඕනේ මාසික ණය. ඒ දෙක හොයාගත්තොත් ඒක ප්‍රතිශතයක් කරන එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඇයි අපි 12න් වැඩි කරන්නේ? මාසික ප්‍රතිශතයක් වාර්ෂික ප්‍රතිශතයක් කරන්නේ. මේ ක්‍රමය හැර වෙනත් ක්‍රම නැත. හරිද? මේක තමයි ගොඩක්ම පැහැදිලි කරන්න පුළුවන් සරලම විදිය. හරිද? එහෙමනම් ආපහු කිව්වොත් දැන් මම හොයාගන්න ඕනේ මුළු පොලිය. මම හොයාගන්න ඕනේ මුළු මාස එකක ගන්න. ඒ දෙක දන්නවනම් මට පුළුවන් මාස ඒකකයට පොලිය හොයාගන්න. එහෙනම් අරමුණක් ඇති කරගන්නවා මුළු පොලිය හොයාගන්න. අරමුණක් ඇති කරගන්නවා මුළු මාස ඒකක ගන්න හොයාගන්න. මුළු පොලියක් දන්නවනම් මුළු මාස ඒකක ප්‍රමාණයක් දන්නවනම් මට මාස ඒකකයට පොලිය හොයාගන්න පුළුවන් වෙනවා. මාසික ණය හොයන එක අමාරු වැඩක් නෙවෙයි. මොකද මුළු ණය දන්නවනම් මුළු වාර ගාන දන්නවනම් අපි ණය ගෙවන්න ඕන. ඒක බෙදුවාම මාසික ණයක් එනවා. ඔච්චරයි. සරලව කිව්වොත් මේ කියන සූත්‍රයට අදාළ මේ කරුණු දෙක හොයන්න තමයි අර දැඟලිල්ලක් අපි දඟලන්න තියෙන්නේ. හරිද? දැන් අහගන්නකෝ මුළු පොලිය ගත්ත විදිය ආපහු සැරයක්. කොහොමද මුළු පොලිය ගත්තේ කියලා. මුළු පොලිය ගන්න නම් හරි පළමුව හිතන්න ඕනේ අපි කොච්චරක් ණයද. ඒකට තමයි පළවෙනි පියවර කරේ කොච්චරක් ණයද. මුළු ණය කොච්චරක්. එහෙනම් මුළු ණය කොච්චරක්ද කියලා බලන්න නම් අපි මොකද කරන්නේ? අර කිව්ව අපි සම්පූර්ණ භාණ්ඩයේ වටිනාකමින් අපි අඩු කරලා දානවා අපි මුලින් ගෙවන ගාන. ඒ අනුව එනවා අපිට 20000. ඒක පැහැදිලි හැමෝටම. ඉතිරි වෙන ණය මුදල කොච්චරද? ඊළඟට ඒගොල්ලෝ අපිට දීලා තිබ්බනේ 2220ක් ගානේ මම ගෙවනවා කියලා මාස්පත. එහෙනම් 2220 ගානේ මම 10 වතාවක් ගෙවන්න ඕන. එහෙනම් 2220 බැගින් 10 වතාවක් ගෙවන්න ඕන. එහෙනම් 2220 ගානේ 10 වතාවක් ගෙවන්න ඕනේ කියන්නේ එතකොට තමයි මම ණයෙන් නිදහස් වෙන්නේ. එහෙනම් මම ණයෙන් නිදහස් වෙන්න එහෙම නැත්නම් වාරික ලෙස ගෙවන මුළු මුදල වෙන්නේ රුපියල් 22200ක්. ඒ අනුව තේරුම් ගන්න ඕනේ අපි ඇත්තටම ණය 20000යි. හැබැයි අපි ණය ගෙවලා ඉවර වෙද්දි කොච්චරක් ගෙවලාද? 22200ක් ගෙවලා. ඇයි වැඩිපුර ගෙවන්නේ? එහෙනම් මේ වැඩිපුර ගෙවුව ගාන තමයි මොකක් වෙන්නේද? අපේ මුළු පොලිය වෙන්නේ. එහෙනම් අපේ මුළු පොලිය වෙන්නේ කොච්චරක්ද? 2200ක මුළු පොලිය. හරිනේ. මේක හොයාගන්න එක තමයි වැඩේ. එහෙනම් මුළු පොලිය හරි. එහෙනම් එච්චර මුළු පොලියක් ගෙව්වේ කොපමණ මුළු වාර ගානකද? අර මම කිව්ව පොලිය ගෙවන වාර ගාන මාස එකක ගාන.
එහෙනම් මාසික ගාන හොයන්නේ කොහොමද? වාරික ගානට එකක් එකතු කරලා වැඩි කළා දෙකෙන් බෙදමු. එතකොට එනවා අපිට කොච්චරක්ද? මුළු මාසික ගාන 55ක් කියලා. එහෙමනම් අපි දන්නවා ගෙවන මුළු පොලිය 2200යි. ගෙවන මුළු වාර ගාන 55යි. ඒ අනුව අපිට එහෙනම් අන්න දැන් කටට තේරෙන්න ඕනේ අපි ගෙවන මාස ඒකකයට පොලිය හොයන්න මොකද කරන්න ඕනි කියලා. ඉතින් මුළු පොලිය දන්නවනම් මුළු වාර ගානත් පොලිය ගෙවන දන්නවනම් එක වතාවකදී ගෙවන ගාන හොයන්න මොකද කරන්න ඕනේ? අර මුළු පොලිය මුළු වාර ගානේ පොලිය ගෙවන මුළු වාර ගානේ බෙදන්න ඕනේ. පොලිය ගෙවන මුළු වාර ගානේ. හරිද? ඒ කිව්වේ මාස ඒකක ගානේ. ඒක වැදගත්. මාස ඒකකයට පොලිය. මාසික පොලිය නෙවෙයි. මාස ඒකකයට පොලිය. ඒ නිසා මේක වර්ධවා තේරුම් ගන්න එපා. අපි මේ හොයන්නේ මාසික පොලිය කියලා. මාස ඒකකයකට පොලිය. මම කියවනේ මාස ඒකකය කියන්නේ අර අවම අවස්ථාව. අවම අවස්ථාවට අදාළව ගෙවන පොලිය. ඒ නිසා මාස ඒකක ගානින් බෙදන්න ඕනේ. ඒ අනුව වෙනවා මාස ඒකකයට පොලිය 40. ඉතින් මාසික ණය මුදල මාසික ණය විතරයි. හරි ණය මුදල හොයන්න නම් අපි දන්නවා මම ණයයි මුළු මුදල විදියට 20000ක්. ඒක ගෙවන්න මට මාස 10ක් ඉඩ දීලා තියෙනවා. එහෙනම් මාසික ණය මුදල හොයාගන්න 20000 බෙදනවා 10. හරි මාස ඒකකයට ණය මුදල නෙවෙයි මාසික ණය මුදල. මම කියවනේ වචන දෙකේ චූටි වෙනසක් තියෙනවා. එහෙනම් 20000 බෙදනවා 10න් එතකොට 2000. එහෙනම් 2000ක් මාසෙට ණය හින්දා තමයි 40ක පොලියක් මාස ඒකකයට ගෙවලා තියෙන්නේ. එහෙනම් 2000න් 40ක්. 2000ට අදාළව 40ක්. ඒක ප්‍රතිශතයක් කරන්න 100න් වැඩි කරා ආපහු ඒක 12න් වැඩි. අන්න වාර්ෂික පොලි අනුපාතකය ගන්න විදිහ. පැහැදිලිද? ආපහු නිවාඩු පාඩුවේ මේ පියවරවල් 7 කරන්ට කරලා උත්සාහ කරන්න මොකද ඇත්තටම කරලා තියෙන්නේ කියලා හිතන්න. මේක ඔයගලන්ට අමාරුයි වගේ තේරෙන හේතුව මේකේ අනුපියවරවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අර වගේම අනුපියවරවල් 6ක් තියෙනවා. දැන් ඔයගලන්ගේ ඔළුවේ වැඩ කරනවා අර කලින් කරපු අනුපියවරවල් 6ක්. ඒ ට්‍රැක් එකට වඩා මේ ට්‍රැක් එකේ වෙනසක් තිබ්බා. හරි. හැබැයි ඒ ටිකම තමයි කැරකිලා මාරු වෙලා තියෙන්නේ. දැන් ඕගොල්ලෝ පැටලෙන්නේ ඔන්න මේ ක්‍රමෙත් කියලා දුන්නට පස්සේ. ඒ කියන්නේ මේකයි අනිකයි දෙකම පටලව ගන්න. ඕක තමයි අවුල. හොඳම දේ ආපහු සැරයක් ওই ගණන් ටික ආපහු හදන්න. මුලින්ම කරපු මේ ගාන බලාගන්න. එතනින් පස්සේ ගැටලු අංක 4 5 6 කරන්න ඒ විදිහටම තියෙනවා. ඊට පස්සේ බලන්න පාස් පේපර්ස් ගොඩේ තියෙන ගැටලු ටික ඔය ආශ්‍රිතව තිබ්බ ගණන් මොනවාද කියලා. අන්තිම අවුරුදු 4ෙම ඇති දෙවෙනි කොටසේ තුන්වෙනි ගාන හෝ හතරවෙනි ගාන විදිහට. පොලි අනුපාතික ගාන හීනවන ශේෂකමේ අර්ථ ගානක් ඇති. මේ ගැටලුව තමයි තියෙන්නේ. හරිද? හරි දැන් අහන්නකො බලන්න ප්‍රශ්න ටික මොනවාද කියලා. ඔව් ඒක තමයි බානුක. නමුත් ඒක එහෙම වුණාට හරි නැවතත් හෝම්වර්ක් එක 9.1 ඉතිරි ගණන් ටිකයි පාස් පේපර්ස් ටිකේ 2015 ඉඳලා 2019 වෙනකන් තිබ්බ ගණන් ටිකයි හදන්න. ප්‍රතිශත ගණන් ටික හදන්න. හරි එහෙනම් ඔක්කොම ලෙවල් සර්ණයි ආපහු